අයිබෝන් ළමයි. එතකොට අද අපි Python වල තවත් කොටසක් සාකච්ඡා කරන්න යනවා. ගිය සතියේ අපි if condition එක ඒත් එකම while loop එක ඉවර කරා. අද අපිට කතා කරන්න තියෙනවා for loop එක 37 වෙනි පිටුවේ ඉඳන්. 37 වෙනි පිටුවේ ඉඳන්. එතකොට අපි ඒ වෙනකන් තියෙන ඒවා ටික ඉවර කරා. ඒ කියන්නේ if condition එක සහ while loop එකේ දේවල් ටික. හරිනේ? right. අපි අද බලමු for loop එකෙන් තමයි ගොඩක් මේ ඔයගලන්ගේ එක්සෑම් එකට ප්‍රශ්න එන්නේ for loop එකත් එක්ක for loop එකයි while loop එක දෙකම එනවා මම දැක්කා මේ ළඟදී ආපු ප්‍රශ්නවලදී වැඩිපුර for loop එක තියෙනවා හරි ඒතර දැන් ඔයගොල්ලෝ if condition එක දන්නවා එදා අපි control structure යටතේ කතා කරානේ if condition එක දැන් හරි if condition එකේ යෙදීම් අපි කීපයක් කරා තව අපි ප්‍රශ්න යටතේ ඒව කතා කරමු ඊට පස්සේ while loop එක දැන් හරි while loop එකේ මොකද්ද වෙන්නේ කොහොමද ඒක අඳුරගන්නේ ඒ දේවල් ටික අපි කතා කරා අද කතා කරන්න යන්නේ අන්න for loop එක for loop එතකොට මෙන්න මේ for loop එක අරගත්තාම for loop එක අරගත්තාම මෙන්න මේ වගේ චූටි දේවල් ටිකක් තියෙනවා මතක තියාගන්න බලන්න 37 වෙනි පිටුව පොඩ්ඩක් යන්න එතන පළවෙනි උදාහරණය නිකන් පොඩ්ඩක් බලන්න පළවෙනි එක එහෙම නැත්නම් පළවෙනි එකට කලින් ඒකේ example 2 කියලා තියෙන එක හොඳයි. ඉස්සෙල්ලාම දෙවෙනි උදාහරණය බලන්න for x in range print x කියලා තියෙනවා. හරි? ඊට පස්සේ පළවෙනි උදාහරණය අරගත්තාම for x in අර fruits කියලා උඩ list එකක් තියෙනවා. ඊට පස්සේ පල්ලෙහා තව පොඩි if condition එකකුත් දාලා ඔය දේවල් ටික තමයි තියෙන්නේ. එතකොට අපි for loop එකක් ඔය තියෙන උදාහරණ විදිහට for loop එකක් ලියන විදිහ අපි බලමු. දැන් මම උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම දෙනවා. x සමානයි 5,6,7,8. දැන් මට කියන්න ඉස්සෙල්ලාම x ගේ data type එක මොකද්ද? x ගේ data type එක මොකද්ද කියලා කියන්න බෑ. for I in x ගේ data type එක මොකද්ද? x ගේ data type එක int x ගේ data type එක int ද එක්කෙනෙක් int කියලා දාපුවම 10 ඔක්කොම int කියලා දාගෙන යනවා x ගේ data type එක int කොහෙන්ද int එකක් ආවේ පෙරලන්න බලන්න අර මුලට කවුද සුබිපි පාරමි මුලට පෙරලන්න බෑ හරි මොකද්ද මේ list එකක් හරි එතකොට ඔන්න මේ තියෙන list එකක් හරි කොහොමද list එකක් කියලා අඳුරගන්නේ මෙන්න මේ කොටු වරහන් වලින් ඒතර ඒවා මතක් කරන්න එපා ඊට පස්සේ මම බලන්න for loop එකක් දාලා තිනවා දැන් ඒක මම කියන්නේම for loop එකක් කියලා loop එකක් කියන්නේ මොකද්ද කියලා අපි ගිය සතියේ අඳුරගත්තා loop එකක් කියන්නේ එකම දේ නැවත කරනවා අපි නතර කරන්න කියනකම් හරි එතකොට for loop එකේ කරන්නේ හොඳට තේරුම් ගන්න for loop එකේ කරන්නේ එයාට දෙන අපි හිතමු අපි ගන්නවා list එකක් තුල එහෙම නැත්නම් එයාට දෙන item කීපයක් තුල හරි තියෙන සෑම හැම අවයවයක්ම එක ගානේ පල්ලෙහාට අරන් යන එක තමයි එයා කරන්නේ හොඳට තේරුම් ගන්න මොකක්ද එයා කරන්නේ for loop එකෙන් කරන්නේ එයාට ලබා දෙන list එකක් තුල. එතකොට ඒක list එකක්ම නෙමෙයි සමහරලාට එක දේවල් වලින් වෙනස් වෙනවා. දැනට අපි ඔළුවට දාගම list එකක් කියලා. එතකොට වැඩේ ගොඩ දාගන්න ලේසි. හරි? මොකද්ද for loop එකෙන් කරන්නේ? for loop එකට දෙන list එකක් තුල තියෙන හැම අවයවයක්ම. එතකොට මෙන්න මම list එකක් දීලා තියෙනවා. මේ දෙන හැම අවයවයක්ම වරකට එක බැගින් පහලට අරන් යන එක තමයි කරන්නේ. හරි? වරකට එක බැගින් පහලට අරන් යනවා. මොකේ දාලාද? මෙන්න මේ අපි කියන විචල්‍ය ඇතුලේ දාලා. මම මෙතන I කැතයි වගේ. මම නිකන් A කියලා දාන්න. for A in x. එතකොට අපි මේ for loop එක ලියන්නේ මෙන්න මේ විදිහට. for A in x. A මෙන්න මේ in කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. in කියන්නේ මොකද්ද කියන එක අපි මතකද ඔපරේටර්ස් යටතේ
කතා කරා in කියන එක in හරි මෙන්න මේක තුල තියෙනවාද එහෙම නැත්නම් තියෙනවද කියලා බලන එක එහෙම නැත්නම් එතනින් ගිහලා ඒ item එක pick කරන එකනේ in එකෙන් කරන්නේ ඒක මතක තිබුණත් නැතත් ගැටලුවක් නැහැ මතක තියාගන්න for loop එකේදී අපි මෙන්න මේ විදිහට තමයි දාන්නේ for a එහෙම නැත්නම් මොකක් හරි අපිට කැමති විචල්යක් in ඊට පස්සේ list එකක් මේ තියෙන්නේ මොකද්ද list එකක් හරි ඊට පස්සේ මේ තියෙන්නේ මොකක් හරි විචල්යක් හරි මොකක් හරි විචල්යක් ඔයාට කැමති විචල්‍ය නමක් දාගන්න පුළුවන්. එතකොට මෙයා මොකද කරන්නේ මේ for loop එකෙන් මොකද කරන්නේ මෙන්න මේ තියෙන list එකේ ඇතුලේ තියෙන දැන් මේ list එක මොකද්ද කියලා ඔයාලට පේනවනේ උඩ. ඒ list එකේ ඇතුලේ තියෙන හැම අවයවයක්ම එක ගානේ පල්ලෙහාට අරන් එනවා. එක ගානේ පල්ලෙහාට අරන් එනවා. පල්ලෙහා කියන්නේ මේ මෙතන ඉඳන් පල්ලෙහා මෙහෙම යන්නේ නැහැ. එයාගේ ඇතුලේ තියෙන ඒවා ටික. ඒ කියන්නේ අපි අර ඉන්ඩෙන්ටේෂන් තියලා දෙන දේවල් ටික තියෙන්නේ. අන්න එතනට අරගෙන එනවා. දැන් මම මෙතන කිව්වොත් උදාහරණයක් විදියට print කරන්න a කියලා බලන්න මොකද වෙන්නේ කියලා. මුලින්ම මෙයා බලනවා x කියලා list එකක් තියෙනවා. දන්න x කියලා list එක අරගන්නවා. for a in x a in x කියන එකේ තේරුම මොකද්ද? x කියන list එකේ තියෙන එක අවයවය ගානේ a කියන බකට් එකේ දාගෙන පල්ලෙහාට ගේන්න. නිකාම්ම පල්ලෙහාට ගේන්නේ මෙන්න මේ a කියන බකට් එකේ එහෙම නැත්නම් a කියන විචල්‍ය තුල දාගෙන variable එක තුල දාගෙන තමයි පල්ලෙහාට එන්නේ. එතකොට ඔන්න මුලින්ම පහ අරගෙන පල්ලෙහාට එනවා. පල්ලෙහාට ආවම පේන්නේ මොකද්ද? print a. එහෙනම් මොකද වෙන්නේ? අන්න පහ කියලා print වෙනවා. ඊට පස්සේ ආයෙ යනවා. ඊළඟට දෙවනි අවයවේ 6. අන්න a වල දාගෙන අරගෙන print a. අන්න 6ත් print කරනවා. ආයෙත් යනවා. ඊට පස්සේ තියෙන්නේ 7. 7 a වල දාගෙන පල්ලෙහාට අරන් එනවා. ඒකත් print කරනවා. ඊළඟට අන්න ආයෙ යනවා. 8. 8 a වල දාගෙන පල්ලෙහාට අරන් එනවා. ඒකත් print කරනවා. ඊට පස්සේ ආයෙ යනවා. දැන් අන්න list එක ඉවරයි. එහෙනම් list එක ඉවරයි. ඊට පස්සේ තමයි එතනින් පල්ලෙහාට යන්නේ. එතන සම්පූර්ණ loop එක එන්නේ. මම මෙතනින් දැම්මොත් එහෙම print end කියලා මම මේ විදිහට දැම්මොත් එහෙම අන්න මේක කෙලින් මම දාලා තියෙන්නේ මේ loop එක ගිහිල්ලා ඉවර වෙලා එයා එනවා end එකට පල්ලෙහෙන් end කියලා print වෙනවා. පැහැදිලිද? හරි. එතකොට තේරුම් ගන්න for loop එකේ මොකද්ද කරන්නේ? දෙන ලද list එකක් තුල ඇති අවයව එක බැගින් පල්ලෙහාට අරන් යනවා. ඒතකොට මම මෙතන දෙන ලද list එකක් කිව්වට list එකක් විතරක් නෙමෙයි තවත් අපිට මේ වචනයක තියෙන අකුරු පවා මේ විදිහට loop එකක් විදිහට අරගෙන යන්න පුළුවන්. මම අර හැම වෙලෙම කියන්නේ ඔක්කොම ඔලුවට දාගන්න නැතුව එකක් ඔලුවට දාගමු. එතකොට ඒකට සාපේක්ෂව අනිත් ඒවා අඳුරගෙන යන්න පුළුවන්. එතකොට ලේසි. හරි? එතකොට මෙතන මේක මුලින්ම for loop කියලා ඔයගොල්ලෝ පොතේ දාගන්න. පොතේ for loop කියලා දාගන්න. දාලා මෙන්න මේක ලියාගෙන ඉස්සලා මේක ලියාගන්න. මේක මේ විදිහට දාගන්න. for loop කියන එක පොතේ for loop කියන එක දාගෙන යන්න. for loop කියලා දැම්මා. මේ list එක දැම්මා. for a in x ඔන්න ඔය විදිහට දැම්මා. ටක් ගන්න. හරි. ඉක්මනට. හරි. right. ඔව් මේ තියෙන 32ක් ඈ. 32ක්. ඒක පේන්නේ නැද්ද හරියට? හරිනේ.
right එතකොට මේ විදිහට ලියලා පැත්තකින් ලියන්න මේ විදිහට ලියලා මෙතන output එකක් දාලා පැත්තකින් මෙන්න මේ විදිහට ලියන්න දෙන ලද list එකක් තුල ඇති දෙන ලද list එකක් තුල ඇති දෙන ලද list එකක් තුල ඇති අවයව එක බැගින් 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 සඳහන් කර ඇති විචල්්‍ය තුල සඳහන් කර ඇති විචල්්‍ය කියන්නේ මේක මෙතන මම A කියලා තමයි සඳහන් කරේ අවයව එක බැගින් සඳහන් කර ඇති විචල්්‍ය තුල තුලට ඇතුළත් කරගෙන සඳහන් කර ඇති විචල්්‍ය තුලට ඇතුළත් කරගෙන පහළට ගෙන යාම සිදු කරයි පහළට ගෙන යාම සිදු කරයි දෙන ලද ලිස්ට් එකක් තුල ඇති අවයව එක බැගින් දෙන ලද විචල්්‍ය භාවිතයෙන් එහෙම නැත්නම් දෙන ලද විචල්්‍යයක් තුලට දාගෙන පහළට ගෙන යාම සිදු කරයි පහළට ගෙන යාම සිදු කරයි තොරණ මේ A කියන එක ඇතුලේ එක අවයවයක් දාගෙන පල්ලෙහාට අරයි යනවා ආයෙ උඩට එනවා දෙවෙනි අවයවය දාගන්නවා පල්ලෙහාට යනවා ආයෙ උඩට එනවා තුන්වෙනි අවයවය දාගන්නවා පල්ලෙහාට යනවා ওই විදිහට එනවා හරිනේ එතකොට ඔන්න for loop එක වැඩ කරන්නේ මේ විදිහට කියන එක හොඳට ඔලුවට දාගන්න මේකට සාපේක්ෂව අපි අනිත් යෙදීම් ටික බලාගෙන යමු මොනවාද වෙන්නේ කියන එක හරි right දැන් මේක හරිනේ මේක ලියාගත්තානේ මං ලියා ගන්න වෙලාව දෙනවා මදි වගේ නම් කියන්න ගොඩක් වෙලා දෙන්නත් බෑ ඉතින් මේ මිස් වෙන ඒවා පොඩ රෙකෝඩින් බලලා ලියා ගන්න හරි ඔන්න එතකොට ඔන්න for loop එක වෙන්නේ ඕකයි ඊළඟට මම දෙනවා මෙන්න මෙහෙම මම දෙනවා දැන් අපි මේකේ උදාහරණ ලියාගෙන යන් උදාහරණ හරි තරු දදා හරි ඕන එකක් උදාහරණ දෙවෙනි එක හරි උදාහරණ හරි තරු හරි ඕන විදිහක් කිසිම ගැටලුවක් නැහැ මෙන්න මේ විදිහට මම කියනවා print a සමානයි a වැඩි කිරීම 2 print a මේකේ ප්‍රතිදානය ටක් ගාලා කියන්න බෑ මේකේ ප්‍රතිදානය ටක් ගාලා කියන්න බෑ කියන්න සහ ලියා ගන්නත් උණු උදාහරණ දෙක කියලා ප්‍රතිදානය මේකේ ප්‍රතිදානය කියන්න බෑ එක දිගට මේ එක දිගට ටයිප් කරන්න එක එවන්න එපා එතකොට ඒ කියන්නේ එක එක්කෙනා මැසේජ් එවනවනේ එතකොට ඔයගොල්ලන් පිළිවෙල පේන්නේ නැහැ එක දිගට ටයිප් කරලා එවන්න කමා දදා හරි පල්ලෙහාට හරි right හොඳයි එතකොට ඔයාගේ ප්‍රශ්න අහන්න එක්සෑම් එකේදී අන්න මේක දීලා මෙහි ප්‍රතිදානය කුමක්ද කියලා අහනවා සතුටුයි කියන්න ඔක්කොමලා වගේ වැරදි එක්කෙනෙක් ඉන්නවා හරි හරි ඔව් බෑන හැමෝම කියන්නේ 10 ඊට පස්සේ 12 හරිනේ එහෙම නේද දාලා තිබ්බේ ඊළඟට 14 ඊළඟට 16 වැරදි මෙහෙම දැම්මොත් ලකුණු හම්බෙන්නේ නැහැ හේතුව මේ end එක
end එකක් දාන්න ඕනේ. ඒකත් display වෙනවා. end. එක්කෙනයි end එක දාලා තිබ්බේ. හරි? දැන් ටික දෙනෙක් දාලා. බලන්න. මේකේ ප්‍රතිදානය කිව්වහම මෙතනිනු ප්‍රතිදාන වෙනවා, මෙතනිනු ප්‍රතිදාන වෙනවා. මතක තියාගන්න. හරි? මේ end එකට එන්නේ නම් එකපාරයි. මේක ඇතුලේ තමයි loop වෙන්නේ. මේක එතකොට හතර පාරක් එනවා. එතන අවයව හතරයි. එතකොට ප්‍රතිදානය කිව්වහම මේ ඔක්කොම එන්න ඕනේ ඈ. හරි. එතකොට ඔන්න මේකේ ප්‍රතිදානය මේ විදිහට එනවා. ඒකත් පොඩ්ඩක් පැත්තකින් දාගන්න. ඒකත් පොඩ්ඩක් පැත්තකින් දාගන්න. නෝන. ඔන්න for loop එකේ යෙදීම. දැන් අපි චුට්ට අමාරු කරගෙන යන් ඈ. චුට්ට අමාරු කරගෙන යන්. ඒ උදාහරණ හැම එකක්ම ලියාගෙන යන්. හරි? right. හරිනේ? ඊළඟට එතකොට ඔන්න ඔය විදිහට අපිට ලිස්ට් එකක් ඇතුලේ තියෙන ඒවා අරගන්න පුළුවන්. ඊළඟට මම දෙනවා මෙහෙම මේ විදිහට ඊළඟ එක තුන්වෙනි උදාහරණේ 3 if x a සමානයි a ධන 2 if a විශාලයි හත print a right ටක් ගාලා ප්‍රධානය කියන්න බෑ ටක් ගාලා ප්‍රධානය කියන්න බෑ ප්‍රධානය කියන්න සහ උදාහරණ 3 කියලා ලියලා උත්තරේ දාගන්න ඕනේ උත්තරේ දාගන්නත් ඕනේ මට ප්‍රධානය කියන්නත් ඕනේ හරි මේක පොතේ ලියා ගන්නත් ඕනේ ප්‍රතිදානය කියන්නත් ඕනේ හරි සමහර අය හරි සමහර අය සෙනුර ආය පොඩක් බලන්න සෙනුර ආය බලන්න දැනුත් එන්ඩ් එක දානවා සමහර එන්ඩ් එකක් නැහැ කල්පනි හෝ එන්ඩ් එකක් කොහෙද තියෙන්නේ දැන් එන්ඩ් එක දානවා දැන් එන්ඩ් එක නැහැ හරි හොඳයි ගන්න රයිට් හරි දැන් හරි ඒක මේ ඔයගොල්ලෝ පල්ලෙහාට ටයිප් කරන්න බැයි නා එක දිගට ටයිප් කරාට කිසි ගැටලුවක් නැහැ කමදදා නමුත් මේකේ ප්‍රතිදානය ඇත්තටම එන්නේ පල්ලෙහාට මේ ටයිප් කර එහෙම ටයිප් කරන්න අවශ්‍ය නැහැ හරි කොහොම හරි මට එන ඉලක්කම් ටික ආවනම් හරි හරි එතකොට කොහොමද මේක එන්නේ මුලින්ම පහ අරගෙන යනවා දැන් මේක කියන්නේ 4a in x x කියන ලිස්ට් එක තුල අවයව එක ගානේ පල්ලෙහාට අරන් එන්න එහෙනම් මුලින්ම අරන් එන්නේ කාවද පහ අරගෙන පල්ලෙහාට එනවා පහ අරගෙන පල්ලෙහාට ආවම කියනවා ඒට ඒ සමාන ඒ දන දෙක ඒට දෙකක් එකතු කරන්න එතකොට පහට දෙකක් එකතු කරපුවම 7යි ඊට පස්සේ ආයෙ එතනින් පල්ලෙහාට එනවා ඒ විශාලයිද 7ට වඩා කියලා කියන. එතකොට මෙන්න මෙහෙම පැත්තෙන් ලියා ගන්න ඕනේ. හරි? දැන් ඒ වෙලාවේ මුලින්ම 5යි. ඊට පස්සේ මෙතෙන්ට ආවම දෙකක් එකතු කරන්න කියනවා. අන්න 7යි. ඒ විශාලයිද 7ට වඩා නැහැ. එහෙනම් එතනින් ලූප් එක ඉවරයි. ආයෙ උඩට යනවා. ඒ වෙලාවේ ඊට පස්සේ 6 වෙනවා. 6ට දෙකක් එකතු කරනවා. අන්න 8යි. මේ විදිහට පැත්තෙන් ලියා ගන්න. හරි? 8යි. 8 විශාලද 7ට වඩා? ඔව්. එහෙනම් 8 අන්න print කරනවා. ප්‍රතිදානය ඔන්න 8 එනවා. ඊට පස්සේ ආයෙ උඩට යනවා. 7 අර ගන්නවා. එන්න 7. ඒ සමානයි 7යි. 7ට දෙකක් එකතු කරනවා. 9. 9 විශාලද 7ට වඩා? ඔව්. එහෙනම් 9 print කරනවා. ආයෙ උඩට යනවා. 8 අර ගන්නවා. 8ට දෙකක් එකතු කරනවා. 10යි. 10 විශාලද 7ට වඩා? ඔව්. එහෙනම් ඒකත් print කරනවා. 8යි 9යි 10යි කියලා එන්න. 8යි 9යි
10යි කියලා ආවනම් හරි. ටක් ගාලා එකක් දාගන්න. 8යි 9යි 10යි. හරි. එතකොට ඔන්න for loop එක ඇතුලේ if condition එකකුත් තියෙන අවස්ථාවක්. if condition එකකුත් තියෙන අවස්ථාවක්. හරි. right. ටක් ගාලා. හරි. ඉක්මනට. එතකොට ඔය විදිහට මතක තියාගන්න අපිට ලිස්ට් එකක් ඇතුලේ තියෙන අවයව එක ගානේ අරයි යන්න පුළුවන්. ටක් ගාලා තියාගන්න. හරිනේ. right. ඊළඟට තව එකක් නෙමෙයි තව 100ක් විතර කරනවා. එතකොට ඔන්න ඔය විදිහට අපිට ලිස්ට් එකක් ඇතුලේ තියෙන අවයව print කරන්න පුළුවන්. ඊළඟට බලන්න මෙන්න මෙහෙමත් එනවා. අපිට සමහර වෙලාවට මේක ඇත්තටම මම කියවනේ මේ ලිස්ට් එකක් කියලා මම කිව්වේ මෙතන අර පළවෙනි එක අපේ එකක් ඔළුවට දාගත්තායින් පස්සේ එතනින් එහාට ලේසියිනේ. ඒතකොට මෙතන ඇත්තටම ලිස්ට් එකක්ම වෙන්න අවශ්‍යත් නැහැ. මේක මෙන්න මේ විදිහේ වචනයක් වුණත් ඒකත් රන් වෙනවා. මතක තියාගන්න. අපි දෙමු x සමානයි a b c d. මෙන්න මේ විදිහට වචනයක් දුන්නා කියලා. a b c d කියලා වචනයක් දෙන්න. දීලා ඉවරලා මම කියනවා for a in x print a. එතකොට දැන් කලින් උනේ මොකද්ද? අර ලිස්ට් එකක නම් එක අවයවයේ ගානේ පල්ලෙහාට අරන් ආවනේ. ඒ වගේ මෙතනදි මොකද වෙන්නේ? මේ තියෙන වචනේ එක අකුර ගානේ පල්ලෙහාට අරගෙන එනවා. එක අකුර ගානේ පල්ලෙහාට අරගෙන එනවා. එතකොට ඔන්න print වෙනවා කොහොමද? a b c d කියලා. a b c d කියලා print වෙනවා. මම ඒක කරලා පෙන්නන්නම් මෙතන Python එකේ. හරි? ඔකත් ලියා ගන්න ඕනේ. මම ඒක මෙතන කරලා පෙන්නන්නම්. right. බලන්න දැන් ඔයගලන්ට පේන්නේ මෙතන. හරි? එතකොට මම for loop එකක් දාන්න යනවා. ඊට කලින් මම පොඩි වචනයක් හදා ගන්නවා. අපි හිතමු ශ්‍රී ලංකා. මේ විදිහට දා ගන්නවා. ශ්‍රී ලංකා. හරි? ඊට පස්සේ මම මොකද කරන්නේ? for loop එකක් දානවා. for අපි දාමු a in x. එතකොට මම මොකද්ද කියන්නේ? මේ x කියන ලිස්ට් එක තුල ඇති අවයව එක ගානේ ගේන්න. එතකොට x බලද්දි මේ ඇත්තටම ලිස්ට් එකක් නෙමෙයි තියෙන්නේ. x කියන්නේ වචනයක්. මතක තියාගන්න මේ වගේ වචනයක් දුන්නාම එයා එක අකුර ගානේ තමයි පල්ලෙහාට අරන් එන්නේ. හරි? මම කියනවා මෙහෙම දාලා ටැබ් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. print a කියලා මම කියනවා. print a. a කියන්නේ මොකද්ද? මෙන්න මේ විචල්ය. මේ විචල්ය මම print කරන්න කියලා කියනවා. එච්චරයි. දැන් මම enter කරනවා. enter කරපුවාම දැක්කද? sri මෙන්න ස්පේස් එකකුත් print වෙලා ඊට පස්සේ තමයි lanka කියන එක ඇවිල්ලා තියෙන්නේ. හේතුව මොකද? මෙතන ස්පේස් එකත් මතක තියාගන්න. ඔයගොල්ලන් මතකයි නේ අර අපි මේ ගිෆ්ට් කතාවේ ස්පේස් එකත් අරගන්නේ එක අකුරක් විදියට තමයි. හරි?
මෙතන ස්පේස් එකත් එක අකුරක් විදිහට තමයි එයා සලකන්නේ. ඒකින්ද ස්පේස් එකත් මෙතන අනිවාර්යෙන් print වෙනවා. හරි? right. ටක් ගාලා ඒකත් දාගන්න බෑ. ඒතර ඔය විදිහට වචනයක් තිබ්බත් අපිට ඔය විදිහට යන්න පුළුවන් කියන එක මතක තියාගන්න ඕනේ. වචනයක් තිබ්බොත් මේ විදිහට එක අකුර ගානේ පල්ලෙහාට අරගෙන එනවා. වචනයක නම් එක අකුර ගානේ පල්ලෙහාට අරන් එනවා. ලිස්ට් එකක නම් කිසි ගැටලුවක් නැහැනේ. ලිස්ට් එකේ තියෙන එක අයිටම් එක ගානේ ඔහේ පල්ලෙහාට අරන් එනවා. හරි? right. හරිනේ ලියාගත්තනේ. ඊළඟට හරිනේ. ඊළඟට දැන් ඔන්න ලිස්ට් එකේ එක අයිටම් එක ගානේ පල්ලෙහාට අරන් ආවා වැඩේ කරා. ඊළඟට අපිට ගොඩක් වෙලාවට එන එකක් තමයි මේ for loop එකත් එක්ක range කියන ෆන්ක්ෂන් එක. හරි? range කියන ෆන්ක්ෂන් එක. ඒතකොට ලිස්ට් එකක් දෙන්නේ නැහැ. හරි? ලිස්ට් එකක් මොකුත් දෙන්නේ නැහැ. ඔයාට කෙලින්ම range කියලා ෆන්ක්ෂන් එක දාලාම දෙනවා. හරි? අපි දෙමු මෙන්න මේ විදිහට. for a in range 10. range 10. බලන්න මෙන්න මේකේ තේරුම. for a in range 10 කියලා දීලා පල්ලෙහා කියනවා print කරන්න කියලා a. දැන් අපි දන්නේ මොකද්ද? දැන් අපි ඔළුවට දාගෙන තියෙන්නේ මොකද්ද? දෙන ලද ලිස්ට් එකක් තුල තියෙන අවයව එක ගානේ පල්ලෙහාට අරන් එනවා. ඒ අවයව පල්ලෙහාට අරන් ඇවිල්ලා ඒ කියලා තියෙන දේවල් ටික කරනවා. ඒකනේ අපි දන්නේ. දැන් එතකොට මෙතන ලිස්ට් එකක් නැහැ. මෙතන ලිස්ට් එකක් වෙනුවට මම දීලා තියෙන්නේ range 10 කියලා එකක්. range 10 කියලා එකක් තමයි මම දීලා තියෙන්නේ. අපි බලමු මොකද්ද මේ range 10 කියන්නේ කියලා. හරි? මම ඒක පල්ලෙහෙන් අරගන්න. මේ range 10 එකෙන් මොකද්ද වෙන්නේ කියන එක අපි බලමු. එතකොට range 10 එකෙන් වෙන්නේ දැන් range 10 එකෙන් අනිවාර්යෙන් list එකක් හැදෙන්න ඕනේ. list එකක් වගේ දෙයක් හැදෙන්න ඕනේ. මොකද මෙයා list එක තියෙන අවයවයන් එක එක පල්ලෙහාට අරයි යන්නේ. එහෙනම් බලමු range 10 එක කියන්නේ මොකද්ද කියලා. දැන් මෙතන මම ආයෙ share කරලා පෙන්නුවොත් එහෙම බලන්න. right. මම දෙනවා මෙන්න මේ විදිහ එක. මම මේක නැතුව notepad එකේ කරන්න. එතකොට වඩාත් හොඳයි. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් notepad එකේනේ වැඩිපුරම කරන්නේ. එහෙනම් මම notepad එක දාන්න. හරි. හරි. පේනවනේ. එදා අපි මේකද කොහෙද කරේ? right. මම ඔන්න notepad එකක මේ ටික ලියනවා. මේ විදියට. පේනව නේද මං ලියනේවා ටික? හරි ස්ක්‍රීන් එකේ මම ෂෙයා කරලා තියෙන්නේ. right. එතකොට මම මෙතන දානවා මේ විදිහට 4 x in range 10 කියලා. range 10 කියලා. range 10 කියලා දාලා මෙතන තිද්දේ කොහමද දාන්න ඕනේ? පල්ලෙහාට ගිහිල්ලා ටැබ් එකක් මේ විදිහට තියලා. හරි? ඊට පස්සේ මම දානවා print x. එතකොට මේ ලිස්ට් එකෙන් පල්ලෙහාට එන අවයව හැම එකම print කරන්න කියන එක තමයි මේ කියන්නේ. මම අර මේක නවතින හින්දා පල්ලෙහෙන් input එක දාලා තියන්නම්. ඒක ඕගොල්ලෝ දාන්න අවශ්‍ය එකක්. ඒ කියන්නේ පොතේ ලියන්න අවශ්‍ය එකක් නෙමෙයි. ගෙදර run කරලා බලනවා නම් ඒක තියෙන්න ඕනේ. නැත්නම් එකපාරට නැති වෙලා යනවා. හරි. දැන් බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. හරි. range 10. දැන් මම මේක save කරන්න යන්නේ. මම මෙතන save as ගිහිල්ලා මම එතන දෙනවා 4.py කියලා. .py file extension එකෙන් තමයි අපි save කරන්නේ. ඒතර මෙන්න 4 එක ඇවිල්ලා තිනවා. මම double click කරනවා. double click කරොත් ඔයගලන්ට පේනවද output එක? බලන්න කී ඉඳන් කී වෙනකන්ද print වෙලා තියෙන්නේ? බිඳුවේ සිට 9 දක්වා. බිඳුවේ සිට 9 දක්වා. දැන් මම කිව්වේ මොකද්ද? මම මෙතන කියලා තියෙන්නේ 4x in range 10 කියලා. ඒතර මතක තියාගන්න range 10 කියන එකේ අදහස බිඳුවේ සිට 9 දක්වා list එකක් හදන්න කියන එක. බිඳුවේ සිට 9 දක්වා list එකක් හදන්න කියන එක තමයි
range 10 එක කියන එකේ තේරුම. ඒකින්ද තමයි බිඳුවේ සිට 9 දක්වා විතරක් මේ විදියට print උනේ. එහෙනම් අපි මෙතන දාගමු මේ විදියට. හරි? මෙතන දාන්න මේක ලියාගත්තනේ. ලියාගත්ත නැත්තම් ලියාගන්න. මෙතන අපි මෙන්න මේක මෙහෙන් ඊතලයක් ගහලා ගමු. මේ හරිය මෙහෙම ඊතලයක් ගහලා අරගන්නකො. එතකොට මේකේ තේරුම range 10 කියන එකේ තේරුම තමයි range 10 කියන එකේ තේරුම මතක තියාගන්න බිඳුවේ සිට 9 දක්වා බිඳුවේ සිට 9 දක්වා. එතකොට බිඳුවයි 9යි අත බිඳුව සහ 9 කියන ඉලක්කම් දෙක තියෙනවා. 10 තියෙනවද? නැහැ. 10 නැහැ. බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් කියන එක. හරි? බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම්. මට කියන්න මෙතන මම දැම්මොත් range 13 කියලා දැම්මොත් කීයේ සිට කීය වෙනකන් එයිද? කීයේ සිට කීය වෙනකන් එයිද? range 13 කියලා දැම්මොත් කීයේ සිට කීය දක්වා print වෙයිද? එතකොට බිඳුවේ සිට අන්න බිඳුවේ සිට කීය දක්වාද? 13 නම් එන යන්නේ 12 දක්වා. 12 දක්වා ඉලක්කම්. හරි? මේවත් අරු දදා ලියා ගන්න ඕනේ. බිඳුවේ සිට 12 දක්වා 13 print වෙනවද? 13 print වෙන්නේ නැහැ. හරි? එතකොට ඔන්න range 10 කියන එකෙන් මොකද්ද උනේ? පටන් ගන්නවා බිඳුවෙන් ඉවර වෙනවා එයාට එකක් කලින් එක්කෙනා. එයාව print වෙන්නේ නැහැ. 10 කියලා දුන්නොත් 10 print වෙන්නේ නැහැ 9 වෙනකන්. අපි 100 කියලා දුන්නොත් 100 print වෙන්නේ නැහැ 99 වෙනකන් තියෙන දේවල් ටික ඔක්කොම ටික බලනවා. එතකොට ඒක තමයි මේ range 10 කියන එකේ අදහස range 10 කියන එකෙන් වෙන්නේ. ටක් ගාලා මේකත් ලියාගන්න. මේකත් ලියාගන්න. ඉක්මනට. ඉක්මනට ලියාගන්න. ඉවර නම් කිය. ලියලා ඉවර නම් කිය. එහෙම වෙන්නේ සංඛ්‍යා 10ක් පෙන්වන්න තියෙන නිසා නෙමෙයිද? නැහැ. එහෙම ගන්න. එහෙම ඔලුවට දාගන්න යන්න එපා. මොකද දැන් ඊළඟට අපි එන පටන් ගන්න තැන පෙන්වන්න තැන තියෙනවා. එතකොට ඒව පැටලෙන්න ගන්නවා. ඒකද මතක තියාගන්න range 10 කියන එකේ අදහස බිඳුවේ සිට ඊට කලින් එකක් දක්වා කියන එක. 10ක් පෙන්වන්න කියන අදහස නෙමෙයි. හරි. right. හොඳයි. කට්ටියම ඉවරයි. කට්ටියම නේ ගොඩක් කට්ටිය ඉවරයි. බලාගෙන යන්න. ඊළඟට range කියන එක මෙන්න මෙහෙමත් වෙනවා. range කියන එක ළමයි මෙන්න මෙහෙමත් වෙනවා. range කියන ෆන්ක්ෂන් එක මේ විදිහට දාලා හරි range මොකක් හරි පටන් ගන්න ඉලක්කම අපි හිතමු 2 2,10 2,10 ඔන්න බලන්න 2,10 2,10 කිව්වහම මොකද්ද වෙන්නේ කියලා බලමු. හරි මම මෙතන මේ විදිහට ෂෙයා කරලා පෙන්නන්නම්. මේක දැන් මම ක්ලෝස් කරනවා. Python එක. මෙතන දෙනවා for range 10 වෙනුවට 2,10 කියලා. 2,10. මේක සේව් කරා. දැන් මම run කරනවා. right. හරි එක නෙමෙයි සේව් වෙලා තියෙන්නේ.
මේක ක්ලෝස් කරනවා මේක හැම වෙලේම රයිට් ක්ලික් කරලා ඕපන් කරන්න නැත්නම් වෙන ඒවා සේව් වෙයි බෑ 2,10 කියලා සේව් කරා ඩබල් ක්ලික් කරා දැන් පේනවද වෙනස මොකක්ද වෙනස කලින් තිබ්බ එකට වඩා මේකේ මොකක් හරි වෙනසක් පේනවද කලින් තිබ්බ එකට වඩා කලින් print උන එකට වඩා මේකේ print වෙලා තියෙන්නේ 2 සිට 9 දක්වා දෙකෙන් පටන් අරගෙන අපි කියපු තැනින්ම පටන් අරගෙන හැබැයිනේ දැන් අපි කිව්වේ පටන් ගන්න කියලා මේ බෑ පටන් ගන්න කියපු තැනින් පටන් අරගෙන දෙකෙන් පටන් අරගෙන ඉවර වෙන්න කියපු තැනට කලින් තමයි හැම වෙලේම ඉවර කරන්නේ ඒක මතක තියාගන්න. අපි කිව්වා 10න් ඉවර කරන්න ඒ දෙකේ සිට 10 දක්වා කියලා. එතකොට එයා 2 කියන එක print කරනවා. හැබැයි 10 print කරන්නේ 9න් ඉවර කරනවා. 10 print කරන්නේ 9න් ඉවර කරනවා. හොඳට මතක තියාගන්න. right. එතකොට ඒකත් අපි තරුවක් දාගමු. එතකොට ඔන්න ඔය චූටි දේවල් තමයි ළමයි මතක තියාගන්න ඕනේ. තේරුණාද? දැන් ඕව පැටලුනහම තමයි අමාරුයි කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයාට ඔළුවට එන්න ඕන range 10 කිව්වහම 0 සිට 9 කියලා. ඊට පස්සේ ඔයාට කොහේ හරි තැනක range 13 කියලා තිබ්බොත් 0 එනවා. හැබැයි 13 එන්නේ නැහැ 12 වෙනකන් කියලා ඔළුවේ තියෙන්න ඕනේ. තේරුණාද? ඊළඟට ආයෙත් කැමරා එක ඔන් වෙලානේ. ඊළඟට හරි රේන්ජ් 2,10 කියලා දුන්නාම අන්න මතක් වෙන්න ඕනේ දෙකෙන් පටන් ගන්නේ දෙකේ ඉලක්කමත් සමග ඉදිරියට යනවා 10 දක්වා හැබැයි 10 print වෙන්නේ නැහැ 9න් ඉවරයි. හරි? ඒක ඉස්සරහින් ලියන්න දෙකේ ඉලක්කම නැත්නම් දෙකේ සිට දෙකේ ඉලක්කම සමග දෙකේ සිට දෙකේ ඉලක්කම සමග ඉස්සරහින් ලියන්න දෙකේ සිට දෙකේ ඉලක්කම සමග 9 දක්වා 9 දක්වා 9 දක්වා ඉලක්කම් 9 දක්වා ඉලක්කම් දෙකේ ඉලක්කම සමග දෙකේ සිට 9 දක්වා සියලුම ඉලක්කම් කියන එක තමයි මේකේ අදහස. හරි? right. එතකොට ඔන්න ඔය විදිහටත් ඔයාට මේ මොනවාද මේ for loop එක ගොඩක් වෙලාවට එනවා මේ range එක කියන එකේ. range එක කියන එකෙන් ගොඩක් වෙලාවට මේ විදිහට එනවා. right. ඊළඟට තව උදාහරණයක් අපි ලියමු. ඊළඟ එතකොට හතරවෙනි උදාහරණයනේ. හතරවෙනි උදාහරණය. මෙන්න මේක try එකක් දෙන්න. range 3,8 පල්ලෙහා කියනවා if a විශාලයි 4 print a. right. බලන්න මේකේ ප්‍රතිදානය කියන්න බෑ. ප්‍රතිදානය කියන්න සහ ලියන්න. පොතේ ලියන්න chat එකේ කියන්න. දාගෙන යන්න බෑ. right. හරි. හොඳයි. එහෙම මෙහෙන් වරද්දනවා. එහෙම මෙහෙන් වරද්දනවා. කවුද? සචින්ත පොඩ්ඩයි බෑ. බල. right. හරි. පොතේත් ලියන්න. මම මේ වෙලාව දෙන්නේ පොතේ ලියන්නත් එක්ක. ලක්විරු ආය බලන්න. හරි.
ලක්විරු නේද? ඔව් ලක්විරු හරි. right. එතකොට මොකද්ද වෙන්නේ? අන්න for a in range 3,8 3 සිට 8 නෙමෙයි 7 දක්වා 3 සිට 7 දක්වා තුනත් සමග 3 සිට 7 දක්වා ඉලක්කම් ටික පල්ලෙහාට අරගෙන එන්න එක ගානේ අරගෙන එන්න. එතකොට 3 අරන් එනවා පල්ලෙහාට ආවම ඒ විශාලයිද 4ට වඩා. ඒ කියන්නේ 3 විශාලයි 4ට වඩා නැහැ. ආය යනවා. 4 අරන් එනවා 4 විශාලයිද 4ට වඩා නැහැ. ඊට පස්සේ 5 අරන් එනවා අන්න 5 විශාලයි 4ට වඩා. එහෙනම් ඒක print කරනවා. මෙන්න 5 print කරනවා. ආය යනවා 6 අරන් එනවා 6 විශාලයි 4ට වඩා. එහෙනම් 6 print කරනවා. ආය යනවා 7 අරගෙන එනවා 7 විශාලයි 4ට වඩා 7 print කරනවා. 8 print කරනවද නැද්ද? 8 print කරනවද නැද්ද? 8 කියන එක පල්ලෙහාට අරන් එනවද නැද්ද? 8 පල්ලෙහාට අරන් ආවනම් කොහොම print කරනවනේ. පල්ලෙහාට අරන් එනවද නැද්ද? 8 පල්ලෙහාකට අරගෙන එන්නේ නැහැ. ඇයි? අපි කියලා තියෙනවා 3 සිට 8 දක්වා. 3 සිට 8 දක්වා කිව්වොත් 7 දක්වා ඉලක්කම් ටික තමයි අරගන්නේ. 8 අරගන්නේ නැහැ. හරිනේ? ඒක තමයි නීතිය. හරි. එතකොට ඒක උළුවේ තියෙන්න ඕනේ. ඊළඟට බලන්න දෙනවා මෙන්න මෙහෙම. for a in range 2,10 if x print a පස්සේ print end. හරි. දැන් බලන්න. ඊළඟ උදාහරණ. try එකක් දෙන්න බෑ. හරි. x නෙමෙයි මෙතන. x නෙමෙයි. මෙතන x දෙකෙන් බෙදන්න බෑනේ. a දෙකෙන් බෙදුවා. මේ ඉතිරිය කියන. print a කියලා දෙන්න. right. නියමයි. හරියටම හරි. හරියටම හරි. ලියන්න එක. මේක ලියාගන්න කීය දෙන්නේ? 2 සිට 10 දක්වා සීලුම ඉලක්කම් ටික පල්ලෙහාට එනවා. ඒ කියන්නේ 9 වෙනකම් විතරයි 10 එන්නේ නැහැ. 2 පල්ලෙහාට එනවා. මෙතන මොකද්ද බලන්නේ? 2 දෙකෙන් බෙදුවම ඉතිරි එකද නැහැනේ. ඉතිරි එකක් නැහැ. එහෙනම් ඊළඟට යනවා. ආයෙ එනවා. 3 දෙකෙන් බෙදුවම ඉතිරි එකයිද? ඔව්. එහෙනම් 3 print කරනවා. ආයෙ උඩට යනවා. 4 ගේනවා නැහැ. 5 ගේනවා 5 දෙකෙන් බෙදුවම ඉතිරි එකද? ඔව්. 5 print වෙනවා. ආයෙ උඩට ගිහිල්ලා 6 අරන් එනවා. 6 නෑ. මේ දෙකෙන් බෙදුවම ඉතිරි එකක් නෑ. ආයෙ 7 අරන් එනවා. 7 දෙකෙන් බෙදුවම ඉතිරි එකයිද? ඔව්. එහෙනම් 7ත් print කරනවා. 8 අරන් එනවා. 8 කියන්නේ දෙකෙන් බෙදුණා ඉතිරි එක නෙමෙයි. ඊට පස්සේ 9 අරන් එනවා. 9 දෙකෙන් බෙදුවම ඉතිරි එකයි. ඔන්න ඒකත් print කරනවා. 3 5 7 9 කියන ඉලක්කම් ටික විතරක් print වෙනවා. අනිත් මොනවත් print වෙන්නේ නැහැ. පැහැදිලිනේ? right. ටක් ගාලා එකක් දාගන්න. ඒකත් ලියාගන්න. එතකොට ඔන්න list මෙතන මේ range එක තුල තියෙන දේවල් එක ගානේ පල්ලෙහාට අරන් ආවා. පල්ලෙහා if condition එකෙන් check කරනවා මේක හරිද? මොකද්ද ඒ condition එකෙන් check කරනවා මේක ඇත්තට මෙතන නම් බලන්නේ ඔත්තේද කියලා. ඔත්තේද කියලා ඔත්තේ නම් print කරනවා. ඊට පස්සේ end එක අවසානයේ end එක එන්න ඕනේ. end එක අනිවාර්යෙන් පල්ලෙහෙන් දාන්න ඕනේ ඈ. ඒ කියන්නේ මෙතන ඔයාලට ගානේ දීලා තියෙනවා නම් end එක ඔයත් ලියන්න ඕනේ. මේකේ ප්‍රතිදානය මොකක්ද කියලා අහුවොත් ඈ. right.
හරිනේ මොකද මෙන්න මේ සමානයි සමානයි මේ මොකද්ද කියලා දාන්නේ මේක අහන්නේ මේ මොකද්ද කියලා අහන්නේ ඒ කියන්නේ ඔපරේටර්ස් කොටස බලලා නැහැ ඔපරේටර්ස් කොටස බැලුවා නම් ඔපරේටර්ස් කොටස ඒ කියන්නේ ගිය සතියේ නෙමෙයි ඊට කලින් සතියේ නේද අපි කරේ ගිය සතියේ නෙමෙයි ඊට කලින් සතියේ නෙමෙයි අර සතියක් කියන්නේ නැහැ නේ අපි සතියේ දවස් දෙකක් කරනවානේ ඒතර කලින් වීඩියෝ එක නෙමෙයි ඊට කලින් වීඩියෝ එක බැලුවේ නැද්ද අන්තිමට දාපු එක නෙමෙයි ඊට කලින් එක ඒ කියන්නේ මේ කියන්නේ අපි 8 වෙනි කොටසනේ ඊට කලින් එක හරි 6 වෙනි එකද කොහෙද නෝවින් බැලුවේ නැද්ද ධනුෂ්ක ඒක තමයි ඒතර ඒ පාර්ට් එක බලන්න ඒක අපි එක්ස්ප්ලেইন කරනවා මේ ඔක්කොම ඔපරේටර්ස් ටික කියන්නේ අපිට අවශ්‍ය වෙන ඔක්කොම ඔපරේටර්ස් ටික එකේදී කවර් කරලා තියෙනවා. ඒතර මේක දැන් කිව්වොත් එහෙනම් මේකේ තේරුම මෙයාට සමානයිද කියලා චෙක් කරන එක තමයි එතනින් කරන්නේ. සමානයි කියන එකේ අදහස මෙන්න මේක මෙතනින් එන උත්තරය එකට සමානද කියලා අහන ප්‍රශ්නේ තමයි සමානයි කියන එකේ තේරුම. හරි? ඒක බලන්න ඕනේ. හරි? right. හරි? right. එතකොට ඔන්න මේ විදියට for loop එක දාන්න පුළුවන්. ඊළඟට ඒ උදාහරණ 4ද කොහෙද දෙන්නේ? ඊළඟ උදාහරණේ අපිට එනවා මෙන්න මේ විදිහටත්. හරි? for x in range 3 බලන්න චුට්ටක් අමාරු කරනවා බලමු පුළුවන්ද කියලා පොඩ්ඩක් අමාරු කරනවා ගොඩක් නෙමෙයි for x in range 3 ඒක ඇතුලේ මම දෙනවා for x in range A print x බලන්න try එකක් දෙන්න වැරදුනාට කිසි ගැටලුවක් නැහැ try එකක් දෙන්න එකේ සිට මේ වෙනකම් කරපු ඔක්කොම රෙකෝඩින්ග්ස් ටික බලන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ මට මැසේජ් එකක් දාන්න මම group එකේ දැම්මා ඒ blog එක මම ඒ blog එක ආයේ දාන්නම් දැන්ට කරපු ඔක්කොම පාඩම් වල සියලුම රෙකෝඩින් තියෙනවා කිසි දෙයකට බය වෙන්න දෙන්නේ නැහැ ඒවා බලන්න පුළුවන් ගොඩක් ඒවට ඊට අදාළ ටියුට් පැක් අරගන්න තියෙනවා ඒවා ටික අරගන්න විතරයි තියෙන්නේ රෙකෝඩින් ඕන්ලයින් එක බලන්න පුළුවන් මම මැසේජ් එකක් දාන්න මම එවන්නම් හරි රයිට් මේක try එකක් දෙන්න බෑ වැරදුනාට ගැටලුවක් නැහැ try එකක් දෙන්න බෑ 22 අය චුට්ටක් අහගන්න 22 අය ඉන්නවා ඔයගොල්ලන්ගේ ඉතිහාසය පාඩමේ දැන් ටියුට් එක හම්බෙන්න ඇති හරි ඉතිහාසය පාඩමේ ටියුට් පැක් එක හම්බෙන්න ඇති ගෙවල් වලට එතකොට ඒකේ ඊට අදාළ වීඩියෝ සෙට් එකක් දැම්මා ඒකත් පොඩ්ඩක් බලන්න හරි වීඩියෝ සෙට් එකක් දැම්මා බ්ලොග් එකට ඒකත් බලන්න 22 අය right මේක try එකක් දෙන්න බෑ පුළුවන් නම් type කරලා එවන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක චුට්ටක් වැඩිපුර එනවා output එක මම පේලි 3කට type කරත් කමක් නැහැ try එකක් දෙන්න බෑ ඒතර එකපාර ටිකක් ලොකු එකක් දුන්නේ එකපාර ටිකක් ලොකු එකක් ටිකක් අමාරු එකක් දුන්නේ බලමු දැන් මේ තියෙන්නේ එක එක යෙදීම් දැන් for loop එක ඉගෙනගෙන ඉවරයි දැන් for loop එක වදන්නවා හරි for loop එකේ තියෙන්නේ අර මං කලින් කිව්වේ එක ගානේ පල්ලෙහාට දෙන ලද list එක එක ගානේ පල්ලෙහාට යනවා දැන් ඒක දන්නවනේ එච්චරයි for loop එක ඉවරයි දැන් මේ කරන්නේ මොනවද දැන් මේ for loop එකේ එක එක විදිහේ නිර්මාණ කරන්නේ හරි right හොඳයි එක එක උත්තර එනවා එක එක අයට ගැටලුවක් නැහැ මේක උත්සාහ කරා නම් ඇති උත්සාහ කරා නම් ඇති හරි උත්සාහ කරා නම්
උන්ට දැනට ප්‍රමාණවත්. හරි උත්තරයට ආසන්න උත්තරයක් හරි ගත්තා නම් ඇති. හොඳයි. හරි බලමු අපි. බලන්න මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන්නේ for loop එකක් ඇතුලේ for loop එකක්. for loop එකක් ඇතුලේ for loop එකක්. for loop එකක් ඇතුලේ for loop එකක් ආවයි කියලා අපි දැන් ඉගෙනගත්තු තියරියේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරිද? අපි ඉගෙනගත්තු තියරිය හැමම තමයි. ඒක ඇප්ලයි කරලා ලස්සන දේවල් තමයි මේ කරලා තියෙන්නේ. හොඳට තේරුම් ගන්න මෙන්න මේක. ඔයගොල්ලෝ පොඩි කාලේ සෙල්ලම් කරලා තියෙනවද අර මේ මොනවද? බිල්ඩින් බ්ලොක්ස් වලින් සෙල්ලම් කරලා තියෙනවද? අර චූටි උන් අර එක එක මේවා හදන්න. මොනවද මේ සෙල්ලම් ගෙවලුයි කාරුයි අනම්මන එහෙම ඒවා කරලා තියෙනවා චූටි කාලේ. එහෙම චූටි කාලේ තිබ්බ නේද? එකපාර 12 වසරේ 13 වසරේ ඉපදුන්නේ නැහනේ. එතකොට ඒ පොඩි බිල්ඩින් බ්ලොක්ස් අරගෙන හරි සමහර බිල්ඩින් බ්ලොක්ස් තියෙනවා එන දිග ඒවා. සමහර ඒවා තියෙනවා චූටි ඒවා. ඊට පස්සේ සමහර ඒවා තියෙනවා නිකන් මේ රෝද තියෙන ඒවා. සමහර ඒවා නිකන් ත්‍රිකෝණ වගේ එක එක ඒවා තියෙනවනේ. එතකොට ඕවා සෙට් කරන්න පුළුවන් විදියක් තියෙනවා. හරි? එක එක හැඩ වලට මේව කරන්න පුළුවන්. දැන් අර පොඩි උන්ට හරි පොඩි උන්ට ඕක දීලා ඒකෙන් නිකන් මොකක් හරි පොඩි කොටුවක් හරි මොකක් හරි එකක් හදන්න ඌට උගන්නලා හැමදාම මේ කොටුව හදන්නද සාමාන්‍ය මේ බිල්ඩින් බ්ලොක්ස් තියෙන්නේ. එහෙම නෙවෙයිනේ. මොකක්ද තියෙන්නේ බිල්ඩින් බ්ලොක්ස් එකේ? බිල්ඩින් බ්ලොක්ස් එකේ තියෙන්නේ ඒව ටික පොඩි එකාට දෙනවා. ඌ ඒක උඩ දානවා බිම දානවා එහෙන් ගහනවා මෙහෙන් ගහනවා ඕමෝම කරලා සෑහෙන කාලයක් ගිහිල්ලා මෙන්න ලස්සන මොකක් හරි පොඩි ගයක් හරි අනම්මනම් මොකක් හරි එකක් හදනවා. හරි? ඔන්න ඔය කතන්දරේම තමයි මෙතනත් තියෙන්නේ. ඔය කතන්දරේම තමයි මෙතනත් තියෙන්නේ. දැන් මේ for loop එක කියන්නේ අර building blocks වල නිකන් තියෙන එක මේ චූටි කෑල්ලක් වගේ එකක්. හරි? while loop එක කියන්නේ තව කෑල්ලක්. වෙන හැඩයක්. if condition එක කියන්නේ වෙන හැඩයක් තියෙන තව building blocks කෑල්ලක්. හරි? එකම හැඩේ ඒවා ගොඩක් තියෙනවනේ. ඒ වගේ while loop ගොඩක් දාන්න පුළුවන්. for loop ගොඩක් දාන්න පුළුවන්. if condition ගොඩක් දාන්න පුළුවන්. එතකොට ඔය එක එක හැඩේ තියෙන ඒවායින් වෙන්නේ මොකද්ද කියලා තමයි අපි කියලා දෙන්නේ. හරි? දොර අර පොඩි එකාට කියලා දෙනවා වගේ මෙන්න මේ දිග එකක්. ඊට පස්සේ මේ රෝද තියෙන එක පල්ලෙහාටම දාන්න. එතකොට තමයි ඒක යන්නේ. ඒක උඩට දාන්නේ රෝද තියෙන එක. හරි? වහලේ වගේ තියෙන කෑල්ලක් තියෙනවනේ ඒක උඩට දාන්න. එහෙම කියලා දෙනවා. එච්චරයි. ඊට පස්සේ ඕකෙන් කරන්න පුළුවන් නිර්මාණ අනන්තය අප්‍රමාණයිනේ. දැරනවා. නිකන් ගෙවල් වගේ ඒවා හදන්න පුළුවන්, වාහන හදන්න පුළුවන්, තුවක්කු වගේ ඒවා හදන්න පුළුවන්. ඒක තමාගේ නිර්මාණ ශක්තිය අනුව අර බිල්ඩින් බ්ලොක්ස් ටික පාවිච්චි කරලා එක එක ඒවා හදන්න පුළුවන්. තේරුණා මං කියන්නේ? ඒ වගේ මෙතනත් මේ එක එක බිල්ඩින් බ්ලොක්ස් තියෙන්නේ. if condition කියයි, while loop කියයි, for loop කියයි, එක එක જાති ඒවා. ඕවා කැමති විදියට අරගෙන හරි හදන්න පුළුවන් එක එක විකාර තියෙනවා. ඒ කියන්නේ එක එක විදිහේ යෙදීම් හදන්න පුළුවන්. දැන් බිල්ඩින් බ්ලොක්ස් අරගෙන හදන්න පුළුවන් දේවල් ඔක්කොම ටික කියලා දෙන්න පුළුවන්ද? ළමයා අරගෙන මෙන්න මේ බිල්ඩින් බ්ලොක්ස් එකෙන් හදන්න පුළුවන් මෙච්චරයි මීට වඩා කිසිම දෙයක් හදන්න බෑ. එහෙම කියලා දෙන්න පුළුවන්? එහෙම කියලා දෙන්න බෑනේ. ඕන්න එකක් දෙකක් හදලා පෙන්වන්න පුළුවන්. මේ වගේ හදන්න දැන් ඉතින් ඔයා හිතලා ඔයාට කැමති එකක් හදන්න කියලා. අන්න ඒ වගේ තමයි මේක. මේකෙන් මට ගානක් දෙකක් පෙන්වන්න පුළුවන්. මෙන්න මෙහෙම එකක් හැදෙන්න පුළුවන්. මෙහෙම එකක් හැදෙන්න පුළුවන්. හරි? එතකොට එක්සෑම් එකේ කොහොම ගානක් එයිද? ඔයා කොහොම ඒක හිතයිද? ඒව අපිට කියන්න බෑ. ඒක එක එක්කෙනාගේ නිර්මාණ ශක්තිය, හැකියාව, තර්ක කරන්න පුළුවන් හැකියාව අනුව තමයි මේකෙන් අලුත් නිර්මාණ කරන එක හැදෙන්නේ. ඒතකොට එක්සෑම් එකකටත් එහෙම අමුතු එක එක විදිහේ අලුත් යෙදීම් එනවා. හරි? හැබැයි කොච්චර කොහොම ආවත් තියරි එක එකයි. එකම තියරි එක. හරි? බිල්ඩින් බ්ලොක්ස් එකේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමම තමයි. ඒකෙන් දෙකක් සෙට් කරන්න පුළුවන් විදිය හැමම තමයි. හරි? එතකොට මේකෙත් for loop එක කොහෙදවත් වෙනස් වෙන්නේ නැහැ. තියරිය එහෙමම තමයි. මේ තියෙන්නේ තියරි එක එක විදිහට යෙදිලා. දැන් මෙයාට හිතලා උඩිනුත් for loop එකක් දාලා යටිනුත් for loop එකක් දාලා. හරි? ඉතින් ඔන්න අලුත් යෙදීමක්. මෙයාට කියන්නේ මට හිතුනේ. හරි? එතකොට ඔන්න අලුත් යෙදීමක්. තියරිය වෙනස් වෙන්නේ නැහැ. බලන්න. මොකද්ද තියරිය?
එක ගානේ පල්ලෙහාට අරන් යන්න. දැන් මෙතන තියෙන කීයද? 0යි 1යි 2යි ඔච්චරනේ තියෙන්නේ. එක ගානේ පල්ලෙහාට අරන් යන්න තියෙන්නේ. ඔන්න මුලින්ම බිඳුව අරගෙන පල්ලෙහාට යනවා. බිඳුව අරගෙන පල්ලෙහාට යනවා. බිඳුව අරගෙන පල්ලෙහාට ගියාම මෙතන කියනවා 4x in range a. 4x in range a. එතකොට range a දැන් a වලගේ කීයද? බිඳුවයි. අන්න range a. හරි? අපි බලමු range a එකේ ප්‍රතිදානය මොකක්ද කියලා. මම මෙතන පෙන්නනවා. එතකොට එතන පැටලුණා නම් ගැටලුවක් නැහැ. range a ආවහම බිඳුව print වෙනවද නැත්නම් නිකම්ම තියනවද කියලා නම් ගැටලුව ආවේ ගැටලුවක් නැහැ. මම මෙතන දුන්නොත් එහෙම range ඉස්සෙල්ලා මම 1 පෙන්නන්නම්කෝ. range 1 දුන්නොත් එහෙම හරි? දැන් මෙහෙම එකද කොහොමද දැකලා නැතුව ඇතිනේ. range 10 කිව්වහම බිඳුව ඉඳන් 9 කියලා දන්නවා. range 2 කිව්වනම් ඒත් තේරෙනවා. හරි 0.1 කියලා. දැන් මම දෙන්න range බලන්න මේ. range 1 දුන්නාම කීයද print වෙන්නේ? බිඳුව විතරයි. බිඳුව විතරයි. බලන්න range 0 දුන්නොත් බලන්න range 0. 0 කියන range එක. range 0 කිව්වහම දැක්ක. මොකුත් print වෙන්නේ නැහැ. ඇයිද 0 වල ඉඳන් 0 වෙනකන් මොකුත් නැහැනේ. දැන් අවසාන එක print වෙන්න එපා කියලානේ තියෙන්නේ. බිඳුවේ තියෙනවනේ බිඳුවට කලින් එකකින් තමයි නවතින්න ඕනේ. ඉතින් බිඳුවට කලින් එකක් නැහැ. ඍණ ගණන් යන්නේ නැහැනේ මේකේ. ඒකින්ද එතන මොකුත් print වෙන්නේ නැහැ. හරි? ඒකත් චුට්ටක් මතක තියාගන්න ඕනේ. එතකොට එතන නම් වැරදුනේ ඒක ගැටලුවක් නැහැ. එතකොට ඒක ඔයා දැනගෙන හිටියේ නැති හින්දා. ඔන්න බිඳුව පල්ලෙහාට ආවා range බිඳුව. මුකුත් print වෙන්නේ නැහැ. ආයෙ උඩට යනවා. ගිහිල්ලා කීයද අරන් එන්නේ? 1. අංක 1 අරගෙන පල්ලෙහාට එනවා. අංක 1 අරන් පල්ලෙහාට ආවහම අන්න දැන් ඔන්න බිඳුව අරගෙන පල්ලෙහාට ආවා. පල්ලෙහාට ආවම මොකද කියන්නේ? x in range a. මේ බිඳුව කියන එක ලිස්ට් එකක් හදනවා. ලිස්ට් එකක් නෑ එතන ඇත්තටම. ඒකට ඒකේ print වෙන්නේ නෑ. ආයෙ උඩට යනවා. 1 කියන ඉලක්කම අරන් පල්ලෙහාට එනවා. පල්ලෙහාට ආවහම ආයෙත් නිකම්ම ලූප් එකක් හම්බ වෙනවා. range 1. range 1 කියන ලූප් එක හම්බ වෙනවා. range 1 කියන ලූප් එකේ තියෙන්නේ බිඳුවකම බිඳුව විතරයි. බිඳුව විතරයි range 1 කියන එකේ තියෙන්නේ. එහෙනම් මුලින්ම බිඳුව print වෙනවා. මුලින්ම print වෙන්නේ බිඳුව. ඊට පස්සේ ඔන්න ආයෙ උඩට යනවා. 2. 2 කියන ඉලක්කම අරන් පල්ලෙහාට එනවා. range 4x in range a. a කියන්නේ දැන් 2නේ. බිඳුව ඉඳලා 0.1යි. අන්න 0.1යි print වෙනවා. 0.1. දැක්කද? හරි නේද? 0.1යි 2යි නේද? ඔව් හරිනේ. 0.1යි 2නේ දුන්නේ. එහෙනම් print වෙන්නේ බලන්න බිඳුව පල්ලෙහාට ආව මොකුත් print වෙන්නේ නැහැ. 1 පල්ලෙහාට ආවා බිඳුව print වුණා. 2 පල්ලෙහාට ආවා 0.1යි print වුණා. එහෙනම් ප්‍රතිදානය වෙන්නේ 0.1යි. තේරුණාද? පැහැදිලිද? ඒක පොඩ්ඩක් ලියාගන්න. ඒක චුට්ටක් ලියාගන්න. දැක්කා කීප දෙනෙක් තිබ්බ හරියට දාලා. සමහර අය හරි? ඒකට ඒ විදිහට තමයි වෙන්නේ. ඒක ලියලා ඉවර නම් මේක ලියලා ඉවර නම් range 1,4 1,4 ඊළඟ උදාහරණ කීයද දැන් 5ද 1,4 උත්තරේ try එකක් දෙන්න. කලින් එක ලිව්වනේ. A in range 1,4. A in range 1,4. try එකක් දෙන්න බෑ. A in range 1,4. පල්ලෙහාට එනවා x in range
A. හරියටම හරි. බිඳුවයි. හරි. ගිහාන් ආයෙ චුට්ටක් බලන්න. පාරමී හරි. තව කවුද? සුදීෂානේ. සුදීෂාද සුදීෂාද කවුරු හරි. ආයෙ චුට්ටක් බලන්න. ES සුදීෂ හරි සුදීෂා හරි. හොඳයි. වැරදුනාට අවුලක් නැහැ. try කරා කියන්නේ හොඳයි. වැරදුනාට අවුලක් නැහැ. හරි. බලන්න. මුලින්ම මොකද වෙන්නේ? range 1 සිට 4. 1 සිට 4 කියන්නේ කීයකින්ද කී වෙනකන්ද? 1යි 2යි 3යි එච්චරයිනේ 1යි 2යි 3යි 4 ගන්නනේ. range 1,4 කියලා කියන්නේ 1 2 3 කියන ලිස්ට් එක. මුලින්ම මොකද කරන්නේ? 1 කියන ඉලක්කම ඒ වලට අන්න 1 කියන ඉලක්කම දාගෙන පල්ලෙහාට යනවා. ඒ වලට 1 කියන ඉලක්කම දාගෙන පල්ලෙහාට ගියාම මෙතනට හැදෙන්නේ මෙතන හැදෙන ලිස්ට් එක මොකද්ද? range 1. range 1 කියන්නේ හැදෙන ලිස්ට් එක මොකද්ද? බිඳුව කියලා නේද මෙතන හැදෙන්නේ. range 1 කියලා මම දැන් පෙන්නුවෙත් චුට්ටකට කලින්. range 1 කියන්නේ පටන් ගන්න කියන්නේ එතකොට බිඳුවේනේ. බිඳුව එනවා. 1 නැති හින්දා බිඳුව විතරයි තියෙන්නේ. අන්න range බිඳුව. ඊට පස්සේ කියනවා 4x in range බිඳුව. ඒ කියන්නේ මෙතන බිඳුව විතරනේ තියෙන්නේ. ඒ බිඳුව අරන් පල්ලෙහාට යනවා. print x ඒ කියන්නේ බිඳුව print වෙනවා. x වලගේ දැන් බිඳුව වෙලා තමයි තිබ්බේ. හරි. ඊට පස්සේ යන්න ආයෙ උඩට එනවා. දැන් එකේ කතන්දරේ ඉවරයි. දැන් දෙකේ ඉලක්කම. දෙකේ ඉලක්කම A ගේ දාගෙන මෙන්න 2 පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියාම ආයෙ for loop එකක්. for loop එකේ මොකද්ද කියන්නේ? 4x in range A. A කියන්නේ දැන් කීයද? 2යිනේ. 2 කියන්නේ ලිස්ට් එක හැදෙන්නේ කී එක? 0යි 1යි කියලා තමයි හැදෙන්නේ. range 2 කියන්නේ මොකද්ද? 0,1 කියන එක. ඊට පස්සේ 4x in 0,1 0,1. එහෙනම් මුලින්ම බිඳුව පල්ලෙහාට එනවා. අන්න බිඳුව print වුණා. ඊට පස්සේ 1 පල්ලෙහාට එනවා. අන්න 1 print වුණා. හරි? ඊළඟට ආයෙ උඩට යනවා. මෙන්න 3. 3 අරගෙන පල්ලෙහාට එනවා. 4x in range 3. 4x in range 3 කියන්නේ 0,1,2 0,1,2. ඊට පස්සේ 4x in range 0,1,2. එහෙනම් මුලින්ම බිඳුව පල්ලෙහාට අරන් එනවා. එහෙනම් බිඳුව print වෙනවා. ඊළඟට 1 පල්ලෙහාට අරන් යනවා. එහෙනම් 1 print වෙනවා. මේ හරි පේනවනේ. ඊළඟට 2 පල්ලෙහාට අරන් එනවා. 2ත් print වෙනවා. ඊට පස්සේ ආයෙ උඩට එනවා. එතනින් ඉවරයි. ඔක්කොම ඉවරයි. එහෙනම් 0.1යි 0.1යි 2යි කියලා එන්න ඕන. හරි? 0.1යි 0.1යි 2යි. හරි නේද? alright. සුදීෂ හරියට දාලා තිබ්බනේ. සුදීෂද ශාද මන් දාලා. හරි. බලන්න. එතකොට ඔය තියෙන්නේ ලූප් එකක් ඇතුලේ ලූප් එකක්. තව එකක් බලමු ඈ. තව එකක් බලමු. සුදේශ. සුදේශ. හරි. රයිට්. තව එකක් බලමු. දැන් වැඩේ හරියට දෙන්න ඕනේ. දැන් ආයේ මේ වගේ එකම දීලා වැඩක් නැහැ. පොඩ්ඩක් වෙනස් කරලා දෙන්නේ. දෙනවා. මෙහෙම. බලන්න. for A in range මම දෙනවා. for A in range මෙතන මම දානවා
3,6 3,6 ඊට පස්සේ මෙතන දානවා මම for x in range 2, x 2, x නෙමෙයි a නේ 2, a right පටල ගන්න නැතුව try එකක් දෙන්න බෑ ඔන්න දැන් exam එකට වඩා චුට්ටක් උඩ මට්ටම හරි දැන් කලින් exam මට්ටමට ආවේ දැන් exam එකට වඩා චුට්ටක් උඩ මට්ටම එතකොට මේ මට්ටම තමයි අපි පුළුවන් කරගන්න ඕනේ මම හැම වෙලෙම කියන්නේ exam මට්ටමට වඩා චුට්ටක් උඩට යන් එතකොට exam එක ලේසි දැන් මේක try එකක් දෙන්න බෑ ඔක try එකක් දෙන්න බෑ try එකක් දෙන්න වැරදුනාට කිසි ගැටලුවක් නැහැ වැරදි තමයි හරියන්නේ හරි වැරදුනාට කිසි ගැටලුවක් නැහැ දැන් ඔය කතන්දරේ මම කියන්නේ නැහැ නේ වැරදුනාට කිසි ගැටලුවක් කියන්නේ නැහැ මම පළවෙනි පාඩම උගන්වද්දි මම පළවෙනි පාඩම උගන්වලා ප්‍රශ්න 10ක් දෙනවා වැරදුනාට කමන්නේ try කරන්න එහෙම කියන්නේ ඒවා කටපාඩම් කරන දේවල් ඒවා වැරදි පුළුවන් වෙන්නේ නැහැ ඒවා පාඩම් නම් පාඩම් නැත්තම් නැහැ මේවා එහෙම නෙමෙයි මේවා වැරදි තමයි පුළුවන් වෙන්නේ මේවා පාඩම් කරොත් එහෙම මතක කොහොමත් කරන්න බෑ මේ පාඩම් කරොත් තමයි වැරදි පරිගණක ඉතිහාසය පළවෙනි පාඩම දත්ත හා තොරතුරු ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් වගේ ඒවා පාඩම් කරොත් බෑ පාඩම් කරොත් නෙමෙයි පාඩම් නොකර බෑ ඒවා පාඩම් කරන්න ඕනේ ප්‍රශ්නයක් දීපු ගමන් කෙලිම උත්තරේ දෙන්නත් ඕනේ නැත්තම් වැඩක් නැහැ මේවා එහෙම නෙමෙයි මේවා එහෙම එකපාර හරියන ඒවා නෙමෙයි මේවා වරදින්න ඕනේ වරද්ද තමයි පුළුවන් වෙන්නේ හරි පාඩම් වල වෙනස තේරුම් ගන්න right හොඳයි හිතින් කරන්න යන්න එපා එහෙම හිතින් කරන්න යන්න එපා මෙහෙම පැත්තකින් ලියලිය කරන්න හරි හිතින් හැමදේම කරන්න බෑ ඒකද පැත්තෙන් ලියලිය කරන්න ඕන හරි නිම හිතින් දේවල් කරන්න පුරුදු වෙන්නත් එපා හිතින් කරන්න ඕන දේවල් තියෙනවා නමුත් මේක එපා right පැත්තේ ලියලිය කරන්න ඕනේ හිතින් කරන්න යන්න එපා නිකන් වරද්ද ගන්න ඕනේ නැහැ right හොඳයි ගොඩක් කට්ටියගේ හරි හොඳයි right බලන්න හරි හොඳයි එතකොට ඔන්න මුලින්ම range 3,6 3,6 කියන්නේ මොකක්ද කියලා අපි මෙතනින් පොඩ්ඩක් ලියාගමු නැත්නම් අමතක වෙනවනේ 3,4,5 6 එන්නේ 3,4,5 ඔන්න මුලින්ම මොකද වෙන්නේ 3 අරගෙන පල්ලෙහාට යනවා 3 අරගෙන පල්ලෙහාට යනවා 3 අරගෙන පල්ලෙහාට යනවා ඊට පස්සේ ඔක්කොම ටික අමතක කරන්න මේ for loop එක විතරක් දිහා බලන්න මේ for loop එක දිහා විතරක් බලන්න උඩ ඒවා ඔක්කොම අමතක කරන්න දැන් තියෙන්නේ මොකද්ද for x in range 2, a ඒ කියන්නේ for x in range හරි මම මේක නිකන් කටු වැඩට පොඩක් පැත්තකින් ලියාගත්තා හරි මේක මම මෙහෙම පැත්තකින් ලියා ගන්නවා for x in range 2, කීයද මුලින්ම ආවේ 3නේ 2,3 එහෙනම් print වෙන්නේ කීයද 2,3 print කරන්න කියලානේ කියන්නේ print x ඕකනේ කියන්නේ මේක දිහා අර ඔක්කොම එකපාර දිහා බලපුවම නිකන් බය වෙනවා වගේ නම් මේ කෑල්ල මම නිකන් කටුවට පැත්තකින් ලියාගත්තා හරි බලන්න එතකොට මොකද වෙන්නේ කියලා for x in range 2,3 උඩින් ආවේ දැන් 3නේ 3
2,3 කියලා කියන්නේ print වෙන්නේ මෙතන print වෙන්නේ 2 විතරයි 3 print වෙන්නේ නැහැ 3 එපා කියලානේ කියන්නේ මෙතන. එහෙනම් අන්න 2 print වෙනවා. මේකේ ප්‍රතිදානය 2 කියන එක අපි දන්නවා. ඊළඟට අන්න උඩට යනවා. උඩට ගිහිල්ලා 4 අරගෙන පල්ලෙහාට එනවා. 4x in range 2,4. බලන්න දැන් මේක දිහා විතරක් බලද්දි බය නැහැනේ. දැන් මේ for loop එක තනියෙන් බලද්දි බය නැහැ. දෙන්නෙක් එකට ඉන්නද්දි තාම චුට්ටක් ඔය බය හිතෙන්නේ. දැන් මෙයා දිහා තනියෙන් බලන්නකො බය නැහැනේ මේ 2,4. 4 කොහෙන්ද ආවේ? දැන් 3 ආව කලින්. දැන් 4 මේ 2,4. 2,4 කියන්නේ 2 print වෙනවා. 3 print වෙනවා. 4 print වෙනවා. 4 print වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ උඩට යනවා. දැන් කීයක් තියෙන්නේ 5. අන්න 5 අරන් පල්ලෙහාට එනවා. ඒතර 5 එනවා මෙතෙන්ට. 2,5 මේ 2, ඒ වලට තියෙන දැන් 5නේ. 2,5. 2,5 කියන්නේ කීයද print වෙන්නේ? 2 මෙතන පේන්නේ නැති ඉඳ මම මේ පැත්තට ලියනවා. 2 ඊට පස්සේ 3 ඊට පස්සේ 4. 2 3 4. එහෙනම් උත්තරේ එන්න ඕනේ 2 2 3 2 3 4. 2 2 3 2 3 4. බලන්න හරි නේද? right නියම. අංජනගෙත් හරි. හරි. right නියම. එතකොට ඔන්න ඔය විදියට අපිට for loop එකේ ඇතුලේ තව for loop එකක් දාලා වුණත් වැඩේ කරන්න පුළුවන්. එතකොට මේක බය වෙන්න එපා. හරි for loop එක ඇතුලේ for loop එක තිබ්බට බය වෙන්න එපා. සාමාන්‍ය විදියට සුළු කරයි යන්න තියෙන්නේ. for loop එක ඇතුලේ කොහොම තිබ්බයි කියලා. හරි? right. ඊළඟට ඒක හරිනේ ලියාගත්තානේ. ඊට පස්සේ අපි දෙනවා for a in range 3,6 ඊට පස්සේ for x in range a, hi. right. දැන් try එකක් දෙන්න. print x. දැන් try එකක් දෙන්න. try එකක් දෙන්න බෑ. print x 3,6. එතකොට මේ දෙන්නව එක දින්න නැද්ද නිකන් බයයි වගේ නම් මේ කැල්ල වෙනම අරගන්න. මේ කැල්ල වෙනම අර මං කලින් කරා වගේ පැත්තකින් ලියාගන්න. දෙන්නම එකට ඉද්දි බයයි වගේ නම්. හරි. හොඳයි. දැන් හරි. හොඳයි. හරි. right. හොඳයි. ගොඩක් කට්ටිය හොඳයි. වෙලාව ගත්තට කමක් නැහැ. වෙලාව ගත්තට කිසි ගැටලුවක් නැහැ. මේ වෙලාව අරන් ඔළුවට දාගන්න අවශ්‍ය දේවල්. හරි 3,7 හරි. බලන්න මුලින් මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම අපි මෙතන ලිස්ට් එක නිකන් ලියාගෙන ඉමුකෝ. 3,4,5. ඒකේ වෙනසක් වුණ නැහැ කොහොමද? ඊට පස්සේ මුලින්ම 3 අරගෙන ආව පල්ලෙහාට. 3 අරගෙන ආව පල්ලෙහාට. එතකොට මෙතන A 3 වෙනවා. A 3 වෙනවා.
4x in range 3,6 print කරන්නලු 3,6 කියන්නේ කීයද 3 4 5 කියලා print වෙනවා ඊට පස්සේ යන්න ආයෙ උඩට යනවා ගිහිල්ලා දැන් 4 අරගෙන එනවා 4 අරගෙන ඇවිල්ලා මෙතනට දානවා 4x in range 4,6 4,6 කියන්නේ 4 5 6 print වෙන්නේ නැහැ ඊට පස්සේ ආයෙ උඩට යනවා 5 අරගෙන පල්ලෙහාට එනවා 5 අරගෙන පල්ලෙහාට එනවා 4x in range 5,6 5,6 කියලා කියන්නේ 5 6 print වෙන්නේ නැහැ නේ එහෙනම් මෙන්න ඒතර උත්තරේ එන්න ඕනේ 3යි 4යි 5යි 4යි 5යි 5යි right 3යි 4යි 5යි 4යි 5යි 5යි නියමයි තේරුණාද වැඩි එතකොට ඔන්න ඔය විදිහට දැන් මට කියන්න මේක ඇතුලේ for loop එකේ theory එක කිසිදු වෙනසක් වුණාද? ඒ කියන්නේ ඔයා for loop එක කියලා මම අර මුලින්ම ගානක් හැදුවේ. ඒ ගානයි මේ ගානේ theory එකේ වෙනසක් තියෙනවද? for loop එකේ වෙනසක්. ඒ කියන්නේ for loop එක එතන එක විදිහකට ඇසිරෙනවා මෙතන තව විදිහකට. එහෙම වෙනසක් වුණාද? නෑනේ. තේරුණාද? ඒ for loop එකම තමයි මේ ඉන්නේ. ඒ for loop එකම තමයි මේ ඉන්නේ. කිසිම theory එකේ වෙනසක් නැහැ. ඔයා for loop එක හරියට දන්නවනම් for loop එකේ වෙන්නේ මොකද්ද කියලා මම දැන් කියලා දුන්නේ පළවෙනි ගානේ. දෙන ලද list එකක් තුල තියෙන ඔක්කොම print වෙනවා. ඒතකොට ඒකම තමයි මෙතන වෙන්නේ. ඒක වෙන්නේ කොහොමද? මෙතන එක ළඟ දෙන්නෙක් දීලා. එක යට තව එකක් දීලා. හරි? ඒකයි නිකන් අමාරුයි වගේ පේන්නේ. හැබැයි ඇත්තටම අමාරුවක් නෑ. හරියට ඒක දිහා බැලුවා නම්. ලස්සන යෙදීමක් තමයි ඔය තියෙන්නේ. හරි? right. ඊළඟට තවත් ගොඩක් වෙලාවට එන යෙදීමක් තමයි මෙන්න මෙහෙම. ඔයගොල්ලන්ට එනවා list එකක් දීලා හරි? list එකක් දීලා ඔයගොල්ලන් දෙනවා x සමානයි 5, 6, 7, 8. හරි? x in දැන් මෙතන කෙලින්ම දෙන්න පුළුවන් for a in x. හරි? print මොනවාද? print a කියලා. දැන් මෙහෙම දුන්නා නම් ඔයා උත්තරේ දන්නවනේ මේකනේ අපි දැන් චුට්ටකට කලින් ලිව්වේ පළවෙනිම හරි දෙවෙනි හරි උදාහරණයට. මෙහෙම දුන්නා නම් කෙලින්ම එක අවයවය ගන්න මෙහෙම print කරනවා. එහෙම නෙමෙයි දෙන්නේ. ඕක වෙනස් කරනවා. ඕක වෙනස් කරලා ඒ කියන්නේ නිකන් අමාරු කරනවනේ. අමාරු කරන්න මෙහෙම දෙනවා. for a in range len x මොකද්ද මේ len x කියලා කියන්නේ? len x කියන එකේ තේරුම පැත්තකින් මේ විදිහට දාගන්න ඕනේ. හරි? මෙන්න මේ දෙන ලද list එකක්. හරි? දෙන ලද list එකක අවයව ගණන. හරි? list එකක් එහෙම නැත්නම් string එකක් ඒ ඕන එකක් ගන්න පුළුවන්. list එකක් string එකක් හරි අවයව ගණන. මම හිතන්නේ අපි මේක කලිනුත් ලිව්වද කොහෙද නේ? කලිනුත් ලිව්වද කොහෙද? දෙන ලද list එකක එහෙම නැත්නම් string එකක අවයව ගණන තමයි මේ len x කියලා කියන්නේ. එතකොට මම මෙතන මොකද කියන්නේ for a in range len x. len x කියන්නේ දැන් මෙතන len x එක කීයද? මෙතන අවයව ගණන කීයද? අවයව ගණන කීයද? මම කියන්නේ මේ අවස්ථාවේ len x කීයද? මේ අවස්ථාවේ len x වල length එක කීයද? 4යි මේ 1යි 2යි 3යි 4යි. හරි? එහෙනම් මෙතන මේ කියන්නේ නොකිය කියන්නේ for a in range 4. for a in range 4. for a in range 4 වුණොත් a in range 4 වුණොත් කීන කී වෙනකන්ද යන්නේ? 0 1 2 3 නේද පල්ලෙහාට යන්නේ? 0 1 2 3. හරි? හොඳට අහගෙන ඉන්න. පල්ලෙහාදි කියනවා බාන්න නිකම් මේ බොරුවට ගාන අමාරු කරන්නේ. මේක මෙච්චර දඟලන්න දෙයක් නැහැ. නමුත් මේකේ යෙදී මෙන්න හින්දා මේ කියලා දෙන්නේ. තේරුණාද? දැන් අර කලින් ලේසියෙන් කරන්න තිබ්බ එක for a in x print x කියලා කරන්න තිබ්බ එක මේ අමාරු කරනවා. හරි? ඉතින් කරන්න දෙයක් නැද්ද? විභාගයට එන එකනේ. print x ගේ
ඒ වෙනි අවයවය. බලන්න. එන කුණු හරපයක් වගේ තමයි. නමුත් කරන්න දෙයක් නැහැ. ඔය විභාගයට එනවා ඉතින්. එහෙනම් ඔක තේරුම් ගන්නම වෙනවා ඈ. බලන්න දැන් කියලා තියෙන වැඩේ. බලන්න. මොකද්ද කියලා තියෙන්නේ? For a in range len x. len x කියන්නේ මොකද්ද? මේ ලිස්ට් එකේ අවයව ගණන. ලිස්ට් එකක අවයව ගණන. එහෙනම් මේ len x කියන එක වෙනුවට අපිට ඕනනම් දාන්න පුළුවන් මොකද්ද? len x කියන එක වෙනුවට අපිට දාන්න පුළුවන් 4යි කියලා. for x a in range 4යි කියලා අපිට දාන්න පුළුවන්. print x ගේ a වෙනි අවයවය. ඒක මතකයි නේද? ලිස්ට් අපි ඉගෙන ගද්දී ලිස්ට් එකක් ඇතුලේ තියෙන අවයව කෝල් කරන්න මෙන්න මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් කියන එක මතකයි නේද? ඒක මතකද නැද්ද? මතක නැත්නම් බලන්න ඕනේ පළවෙනි වීඩියෝ එක. data types පළවෙනි වීඩියෝ එක නෙමෙයි. ඒ flow chart එක කරේ Python පටන් ගත්තී පළවෙනි වීඩියෝ එක. අර අපේ දැන් ආපු එකේ Python පටන් ගත්තේ දැන් සති 3ක් විතරනේ. හරි? ඒ වීඩියෝ එකේ තියෙනවා list අපි කතා කරා. list එකක අවයවයක් කෝල් කරන්න නම් අපි මොකද කරන්නේ? මෙන්න මේ විදිහට පාවිච්චි කරනවා. ඒතකොට මේ කියන්නේ ඒ වෙනි අවයවය. ඒ වෙනි අවයවය කියන්නේ මේ list එකෙන් මෙතන තියෙන list එකෙන් පල්ලෙහාට එන්නේ ඒ වල දාගෙනනේ. එහෙනම් බලන්න හොඳට. for a in range len x. len x කියන්නේ 4යි. එහෙනම් range 4යි කියන්නේ 0 1 2 3 කියලා මෙන්න මේක. ඕක තමයි ඇත්තටම ඔය දැන් හැදෙන ලිස්ට් එක. ඔන්න ඕක තමයි හැදෙන්නේ. ඕකෙන් එක ගානේ තමයි පල්ලෙහාට යන්නේ. එහෙනම් දැන් මට කියන්න මෙතෙන්ට ආවහම මේක ෆිල් වෙන්නේ කොහමද? x ගේ බිඳුවෙනි අවයවය කියලා තමයි මුලින් වෙන්නේ. මේ බිඳුවෙනි අවයවය මෙතෙන්ට එනවා. මේ a ගේ දාගෙන බිඳුවනේ ගේන්නේ. x ගේ බිඳුව කීයද මට කියන්න බෑ. x ගේ බිඳුව කීයද? ඕගොල්ලෝ දාන උත්තර හරි. x ගේ බිඳුව 5යි. අන්න එහෙනම් 5යි කියලා print වෙනවා. ඊට පස්සේ උඩට යනවා. දැන් x වලගේ අන්න 1යි. දැන් x ගේ පළවෙනි අවයවය print කරන්න කියනවා. x ගේ පළවෙනි අවයවය. x ගේ පළවෙනි අවයවය කීයද? x ගේ පළවෙනි අවයවය අන්න 6යි. හරි. 6යි කියලා print කරනවා. ඊට පස්සේ ආයෙ උඩට යනවා. 2. x ගේ දෙවෙනි අවයවය. දෙවෙනි අවයවය බිඳුව 1 2 අන්න 7. ආයෙත් උඩට යනවා. x ගේ තුන්වෙනි අවයවය 8. ඊට පස්සේ 3යි ඉවරයි නේතනින්. එතනින් ලූප් එක ඉවරයි. තේරුණාද? එතකොට ඔන්න ඔය විදිහටත් අපිට දෙන ලද ලිස්ට් එකක් තුල item print කරන්න පුළුවන්. ටක් ගාලා ඒකත් දාගන්න. ඒ එක එක යෙදීම් ඉතින් හරි. පුළුවන් තරම් යෙදීම් ටිකක් කරන්න ඕනේ. මේක ලියා ගන්න බා. හරි. හරිනේ. right නෙම. ඊළඟට තොරන්න ඔය විදිහට අපිට for loop එකක් මේ විදිහට අපිට දාන්න පුළුවන්. මතක තියාගන්න len කියන ෆන්ක්ෂන් එකත් පාවිච්චි කරලා len එහෙම නැත්නම් length කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ගොඩක් වෙලාවට මේ ලිස්ට් එකක් තුල අවයව අරගන්න ඕනුනාම මෙන්න මේ len කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. මොකද සමහර වෙලාවට අපිට මේ ලිස්ට් එකක තියෙන අවයව ගාන අපිට හරියටම
කියන්න බැරි අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොමත් එක්සෑම් එකේ ඔය වගේ ඒවා එනවා. එක්සෑම් එකේ කොහොමත් ඔය වගේ ඒවා එනවා. ඒ කියන්නේ len ෆන්ක්ෂන් එක ගොඩක් වෙලාවට යූස් වෙනවා. හරි? ඊළඟට තව එකක් අපි ගමු. තව උදාහරණයක්. බලන්න මේක මෙහෙමම තියෙද්දි මම පොඩි වෙනස්කමක් කරන්නේ. try එකක් දෙන්න. lenx print if age if x ගේ a වෙනි අවයවය සමානයි අපි දෙමු 7 නම් 7 නම් continue else එකක් ඕනේ. මෙතන මම දෙනවා print x ගේ right මේක try එකක් දෙන්න බලන්න දැනට තියෙන දැනුමත් එක්ක try එකක් දෙන්න continue කියන එක අද නෙමෙයි ගන්නේ ගිය සතියේ try එකක් දෙන්න බෑ try එකක් දෙන්න බෑ ගිය සතියේ අපි ගන්නවා continue කියන එකෙන් මොකද්ද වෙන්නේ කියන එක ඒ දැනුවත් එක්ක මේක try එකක් දෙන්න බෑ හොඳයි right නෙමෙයි හරි එතකොට මොකද වෙන්නේ අන්න මුලින්ම දැන් අර len x කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා len x කියන්නේ මොකද්ද මෙතන අවයව ගන්න අවයව 4යි 4යි නම් range 4යි කියලා කියන්නේ බිංදුව 1 2 3 කියන ඉලක්කම් තුන බිංදුව 1 2 3 එතකොට බිංදුව 1 2 3 range 4 කියන්නේ ඒකයි බිංදුව 1 2 3 ඊට පස්සේ යන්න බිංදුව පල්ලෙහාට එනවා x ගේ බිංදුවෙනි බලය 7ද කියලා බලනවා x ගේ බිංදුවෙනි බලය 7 බිංදුවෙනි අවයවය 7ද නැහැ එහෙනම් a print වෙනවා පල්ලෙහාට එනවා a print වෙනවා x ගේ a වෙනි අවයවය ඒ කියන්නේ x ගේ බිංදුව print වෙනවා ඒ කියන්නේ 5 ආයෙ උඩට යනවා දැන් අන්න බිංදුව ඉවරයි 1 1 a ගේ දාගෙන පල්ලෙහාට එනවා x ගේ 1 x ගේ 1 කියන්නේ කීයද 6 x ගේ 1 කියන්නේ 6 6 කියන එක 6 සමානයිද 7ට නැහැ එහෙනම් අන්න 6 print වෙනවා 6 print වෙනවා right කාගේද මේක ඔන් වෙලා නේද සුදේශ right හරි ඊළඟට දැන් කොතනද හිටියේ හිටපු තැනට තමයි දෙනවා හරි එකපාරට බය වෙනවා මේ පැත්ත හරි එම ඔන් කරන් තියාගන්න එපා හරි මේ වටේම කරුවලයි එකපාරට මං ගාන හදලා මේ පැත්ත බලද්දි නෑ නෑ ගැටලුවක් නෑ එහෙම වෙනවා හරි බය වෙනවා කියලා කිව්වේ හරි එතකොට ඔන්න දැන් අපි කොහොමද හිටියේ 5 හරිනේ 5 පල්ලෙහාට ආවා 5 7ට සමාන නෑ 5 print වුණා ඊළඟට 6 මෙතනින් එනවා 6 7ට සමාන නෑ එහෙනම් 6ත් print වෙනවා ආයෙ උඩට යනවා x ගේ දෙවෙනි අවයවය 7 7 අරගෙන පල්ලෙහාට එනවා 7 අරගෙන පල්ලෙහාට එනවා 7 7ට සමානයි 7 7ට සමානයි නම් අන්න ඇතුළට යනවා continue කියලා කියනවා continue කියලා එකේ තේරුම මොකද්ද continue කියන එකේ තේරුම මොකද්ද අන්න එතනින් පල්ලෙහා බලන්නවත් එපා ආයෙ උඩට යන්න කියන එක continue කියන එකේ තේරුම පල්ලෙහා බලන්නවත් එපා කෙලින්ම උඩට යන්න එහෙනම් මෙහෙම්මම එයා උඩට යනවා
7 print කරන්නේ උඩට ගිහිල්ලා තුන්වෙනි එක අරගෙන එනවා තුන්වෙනි අවයවය තුන්වෙනි අවයවය කියන්නේ 8 8 අරගෙන එනවා 8 සමානද 7ට නැහැ අහනගන්න 8ත් print කරනවා 5 6 8 කියලා උත්තරේ එන්න ඕනේ 5 6 8 හරි එතකොට 7 වෙනි එක මග හැර යනවා එහෙම නැත්නම් ස්කිප් කරන එක තමයි එකෙන් කරන්නේ පැහැදිලිද තේරුණාද එතකොට ඔන්න ඔය විදිහට අපිට for loop එකේ විවිධ යෙදීම් අඳුර ගන්න පුළුවන්. ඒතර මේ තියෙන for loop එකේ ලියන්න පුළුවන් ඔක්කොම යෙදීම් ටික නෙමෙයි. තව exam මට්ටමට එන්න තවත් මේකේ යෙදීම් තව තොගයක් කරන්න ඕනේ for loop එකේ. එතකොට ඊළඟට අපිට කතා කරන්න වෙනවා for loop එක if condition එක while loop එක තුනම එකතු වෙලා. හරි? තුනම එකතු වෙලා එහෙම නැත්නම් මේ දෙකෙන් එකෙන් දෙකක් හරි එකට එකතු වෙලා එන ගණන් සෙට් එකක් අපිට කතා කරන්න වෙනවා MCQ ටික පොඩ දාගන්න. හරි? අපි බලමු දැනට කරලා තියෙනවයි. දැනට අපි ඉගෙන ගත්තු for loop set එකෙන් අපිට හදන්න පුළුවන් ප්‍රශ්න තියෙනවද කියලා. ගන්නකො pass paper pack එක. pass paper pack එක බලන්න. pass paper pack එකේ යන්න බලමු පුළුවන් ඒවා තියෙනවද කියලා. දැනට කරන්න හරි. කියන්නේ මේ ඔක්කොම පුළුවන් වෙනවා. පුළුවන් ඒවා පුළුවන් වෙනවද කියලා බලන්න මේ දැනට අපි උගන්නපු ටිකෙන්. ඒකට තව for loop කරායින් පස්සේ තව ඒවා පුළුවන් වෙනවා. යන්න බලන්න 2020 නම් for loop එකේ එකක් නැහැ. for loop එකේ අපිට 2020 අර පළවෙනි ඒවා ටික කරානේ අපි. දර 2020 එකක් alright 37 වෙනි එක බලන්න 37 වෙනි එක 37 වෙනි එක 37 වෙනි එක පොඩ්ඩක් බලන්න 37 ඒ කියන්නේ pass paper pack එකේ 4 වෙනි පිටුවේ 4 වෙනි පිටුවේ හරි 4 වෙනි පිටුවේ 37 වෙනි MCQ එක try එකක් දෙන්න. ඒතර ඒක අපි මේ කරපු ඉලක්කම් වෙනුවට එතන දාලා තියෙන්නේ කෙලිම වචනයක්. වචනයක නම් අපි දන්නවා එක ඉලක්කම ගානේ පල්ලෙහාට අරගෙන එනවා කියන එක. එක ඉලක්කම නෙමෙයි එක අකුර ගානේ පල්ලෙහාට අරන් එනවා. හරි? එක අකුර ගානේ. ඊට පස්සේ ඒ S ගේ අරගෙන එන එකේ අපි බලනවා S කියන ලිස්ට් එක ඇතුලේ S කියන ලිස්ට් එක ඇතුලේ හරි S කියන ලිස්ට් එක S කියන නෙමෙයි V කියන ලිස්ට් එක ඇතුලේ V කියන ලිස්ට් එක ඇතුලේ අර අවයවය තියෙනවද කියලා තමයි ඔය බලන්නේ. S ගේ I in V කියන එක අදහස V කියන ලිස්ට් එක ඇතුලේ ඔය කියන අකුර තියෙනවාද කියන එක. හරි? එහෙම තියෙනවා නම් count එක එකක් එකතු කරන්න කියලා කියන්නේ. try එකක් දෙන්න බෑ. එතන මේ V සමානයි AEIOU කියලා දාගන්න. එතන EEIOU නේ තියෙන්නේ. EEIOU නෙමේ AEIOU 37 වෙනි MCQ එකේ V සමානයි AEIOU vowels ටික තියෙනවද කියලා check කරන්න. vowels කීයක් තියෙනවද කියලා තමයි අතනම check කරන්න. AEIOU AEIOU හරි. තර බලන්න කොරෝනා වෛරස් පැන්ඩමික් කියන එක මේ මොන අවුරුද්දද 2022 A level මේක 2020 A level හරි 2022 ඒවා දෙන්න විදියක් නැහැ නේ. ඒතර අන්න මුලින්ම කොරෝනා වෛරස් පැන්ඩමික් කියන වචනේ එක අකුර ගානේ පල්ලෙහාට අරගෙන එනවා. පල්ලෙහාට අරගෙන ඇවිල්ලා මොකද්ද බලන්නේ? ඒ අකුර අර V කියන ලිස්ට් එකේ තියෙනවාද කීකේ චෙක් කරනවා. තියෙනවද කියලා බලන්න. තියෙනවද කියලා බලන්න. තියෙනවා නම් එකක් එකතු කරනවා. නැත්තම් ඊළඟට යනවා. එහෙම ගිහිල්ලා අන්න count එක අවසානයේ vowels කීයක් තියෙනවද?
ඕ ඒවා දෙකක් තියෙනවා 2යි 1යි 3යි 4යි 5යි 6යි 7යි 8යි නේ 8ක් නේ තියෙන්නේ වවල්ස් 8ක් තියෙනවා ඒ කියන්නේ උත්තරේ 3 උත්තරේ 3 නේ ආවේ right උත්තරේ 3යි නේම ඊළඟට අපි 39 සහ 40 ගණන් කරානේ ගිය සති 39 40 අපි ගණන් කරා 41 තාම බෑ ස්ට්‍රක්චර්ඩ් එකේ ඒ කොටසත් තාම බෑ තාම බැරි ලබන නැතුව දිගටම බැරි වෙනව නෙමේ තාම බෑ ඊළඟට 2019 බලන්න 42 නිකන් try එකක් දෙන්න 42 නෙමෙයි 42 තාම මම මේ ෆ්ලෝ chart එකක් කෙලින්ම Python එකට හරවන එක මම තාම කියලා දුන්නේ නැති හින්දා 42 දැනට ඕනේ නැහැ කෙලින්ම 46ට යන්න 46 46 46ට 46 2019 46 45 අපි එදා කරානේ නේ 45 ගිය සතිය කරන්නේ 45 කරන්නේ 46 කරන්න බෑ 46 ඉස්සලාම 46ට කරමු 46 උත්තරේ මට කිය 46ට උත්තරේ try එකක් දෙන්න එතන උත්තරය නැද්ද 46ට නෑනේ උත්තරයක් නෑ නේද බලන්න පොඩ්ඩක් එතන පොඩි printing mistake එකක් තියෙනවා ඔයගොල්ලෝ උත්තරේ මට කියන්නකෝ උත්තරේ මට කියන්නකෝ right හරි එතන මොකක්ද දන්නවද තියෙන්නේ x සමානයි x ඍණ 1 නෙමෙයි x සමානයි x ඍණ i x සමානයි x ඍණ 1 නෙමෙයි x සමානයි x ඍණ i හරි x සමානයි x ඍණ i මාත් එකපාර දැක්කේ x සමානයි x ඍණ 1 වගේ x 1 නෙමෙයි එතන එන්න ඕනේ 1 තමයි දාලා තියෙන්නේ 1 නෙමෙයි එතන එන්න ඕනේ x සමානයි x ඍණ i කියන එක. එතකොට උත්තරේ කීයද කියලා බලන්න. එතකොට උත්තරේ තියෙනවා 46ට. වෙලාව ගන්න කිසි ගැටලුවක් නැහැ. හොඳයි. හොඳයි. බලන්න ඒවා වරද්දන්න නැතුව ගොඩක් කට්ටිය හරි උත්තර දෙනවා. හරි? දැන් ඔය දෙන උත්තර වලින් මම තීරණය කරගන්නවා පන්තියේ මට්ටම. ඒකයි මම උත්තර දෙන්න කියන්නේ. හරි? කියන්නේ තියරි එකක් ඉවරලා අමාරු ප්‍රශ්න ටිකක් දෙද්දි එහෙම නැත්නම් මේ වගේ එක්සෑම් ප්‍රශ්න ටිකක් දෙද්දි මට බහුතරයක් හැමෝගෙම කොහොමත් හරියන්නේ නැහැ පන්තියක් උගන්නලා 100%ක් මේ දෙන ප්‍රශ්න මං කියන්නේ 100%කටම එහෙම පුළුවන් වෙන්නේ නැහැ. එහෙම පුළුවන් වෙනවා නම් එක්ක මං චූටි ප්‍රශ්න දෙන්න ඕනේ. හරි? එහෙම තමයි ඉන්න හැමෝටම පුළුවන් කරන්න හරි එහෙම මේ ඔයගොල්ලෝ කරන ඔක්කොම ටික හරියන්න හරි වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. බහුතරයකට පුළුවන් වෙන්න තමයි ඒක තමයි possible. ඒතකොට මට ඒක තමයි මම මේ බලාගන්නේ. හරි. ඒතකොට බහුතරයකගේ හරි. බහුතරේ දිනවනේ එච්චරයි. එතකොට බලන්න 46ට උත්තරේ අනිවාර්යෙන් 90යි x සමානයි x ඍණ 1 x ඍණ i කියලානේ තියෙන්නේ i කියන්නේ 1 සිට
4 දක්වා එක ගානේ පල්ලෙහාට එනවා. මුලින්ම එකක් අඩු වෙනවා, ඊළඟට දෙකක් අඩු වෙනවා, ඊළඟට 3ක් අඩු වෙනවා, ඊළඟට 4ක් අඩු වෙනවා. ඒ කියන්නේ ඔක්කොම 10ක් අඩු වෙලා. ඒතර 100න් 10ක් අඩු වුනහම 90යි කියලා උත්තරේ එනවා. හරිනේ? right. 46 ලේසි ගාන. ඊළඟට 47 බලන්න. continue සහ break කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා. continue කියන එක නම් මම මෙතනදිත් මතක් කරා. continue කියන එකේ පල්ලෙහාට යන්නේ නැතුව කෙලිම උඩට යනවා. break කියන එකට આવොත් ඒ වෙලෙම නතර වෙනවා. ආයේ කිසි කතන්දරයක් නැහැ. එතකොට කීයද උත්තරේ? 47. පැන්සල පෑන අරන් පැත්තකින් කටු වැඩ කර කර උත්තරේ ලියන්න. කිසිම ගැටලුවක් නැහැ. මොකද කිසි හදිස්සියක් නැහැ. අපිට කිසි හදිස්සියක් නැහැ. MCQ කරන්න කිසිම හදිස්සියක් නැහැ මතක තියාගන්න. හරි? MCQ වලට කිසි හදිස්සියක් නැහැ. ඔයාගේ වෙලාව අරගෙන පැත්තකින් කොලයක හරි ඔතන හරි කටු වැඩේ කරලා හරි උත්තරේ මට දෙන්න. හරි උත්තරේ යෝනේ ඉක්මනටම ගන්න උත්තරේ නෙමෙයි මට ඕනේ. ඉක්මනට ගත්තා කියලා වැඩි ලකුණු හම්බෙන්නේ නැහැ. හරි උත්තරේට ලකුණක් හම්බ වෙනවා එච්චරයි. ඒකින්ද හරි උත්තරේ මට ඕනේ. ඉක්මනට උත්තරයක් ඕනේ නැහැ. 47. පැත්තෙන් ලියලිය වැඩේ කරන්න. පැත්තෙන් ලියලිය වැඩේ කරන්න. අනිත් අය දාන උත්තර ඔයගොල්ලෝ දාන්න යන්නත් එපා. හරි? වෙලාව දෙන්න. කිසිම පැටලුවක් නැහැ වෙලාව දෙන්න. ඒක දැනටම කීප දෙනෙක් උත්තර කීපයක් දාලා තිනවා. මොකක් හරි දන්නේ බලමු. එනවා. continue. No. වෙලාව අරගන්න. කවුද සහන් ආයෙ පොඩ්ඩක් බලන්න. සහන් බලන්න. ඊට පස්සේ විහං ගත්තා ආයෙ පොඩ්ඩක් බලන්න. තුන්වෙනි එක කියලාද කියන්නේ? හරි. හරි. හරි හොඳයි. වෙලාව දෙන්න. වෙලාව පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. MCQ වලට අපිට කිසි මේ හදිස්සියක් නැහැ. එක්සෑම් එකේදීවත් කිසි හදිස්සියක් නැහැ. හරි. ප්‍රශ්න වලට උත්තර දැන් මෙතනදිත් කිසි හදිස්සියක් නැහැ. එක්සෑම් එකේදීත් කිසිම හදිස්සියක් නැහැ MCQ වලට. වෙලාව ඉතුරුත් වෙනවා ඈ. ඒකින්ද වෙලාව අරන් කරන්න. right. හොඳයි. හරියටම හරි. එතකොට කීයද එන්නේ? 3. මම ඒක ඕනනම් පැහැදිලි කරන්න. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. අමාරු නෑ. ඒක අමාරු ගානක් නෙමෙයි. හරි? බලන්න මුලින්ම L තියෙනවා 1යි ඍණ 2යි 4යි 3යි 2යි ඍණ 7යි 11යි 2යි 8යි ඍණ 1 ඔන්නම තියෙනවා. හරි? ඔන්නම තියෙනවා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? for I in range
len l ඒ කියන්නේ මේකෙන් එක ගානේ පල්ලෙහාට එන්න කියනවා. හරි? for I in range L. හරි? මම කෙටියෙන් ඔහොම දානවා. ඊට පස්සේ පල්ලෙහාදී මොකද්ද කියන්නේ? L ගේ I විශාල නම් නෙමෙයි මුලින්ම කුඩයි නම් බිඳුවට වඩා continue L ගේ I 10ට වඩා විශාලයි නම් break. හරි. x සමානයි x ධන L ගේ I. L ගේ I කියලා කියනවා. හරි. එහෙනම් මුලින්ම පළවෙනි එක එනවා. එක පල්ලෙහාට එනවා. එක බිඳුවට වඩා අඩුයිද? නැහැ. 10ට වඩා වැඩිද? නැහැ. එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා x ට එකතු වෙනවා. x ට එකතු වුනහම x සමානයි අන්න 1 වෙනවා. x වලගේ 1යි. ඊළඟට ඍණ දෙක අරන් එනවා. බිඳුවට වඩා අඩුයිද? ඔව්. එහෙනම් continue. continue කියන්නේ පල්ලෙහා බලන්නවත් එපා. ආයෙ උඩට යන්න. එහෙනම් ආයෙ උඩට ගිහිල්ලා අන්න 4 අරන් එනවා. 4 බිඳුවට වඩා කුඩයිද? නැහැ. 10ට වඩා විශාලයිද? නැහැ. එහෙනම් පල්ලෙහාට යවෙනවා. x ට එකතු කරන්න කියනවා. 4යි 1යි 5යි. ආයෙත් උඩට යනවා. 3 අරගෙන එනවා. 3 බිඳුවට වඩා කුඩයිද? නැහැ. 10ට වඩා විශාලයිද? නැහැ. 3ත් එකතු වෙනවා. එතකොට 8යි. ආයෙත් උඩට යනවා. 2 අරගෙන එනවා. බිඳුවට වඩා කුඩත් නැහැ. 10ට වඩා විශාලත් නැහැ. එහෙනම් දෙකක් එකතු වෙනවා. 10යි. ආයෙත් උඩට යනවා. ඍණ 7. ඍණ 7 බිඳුවට වඩා කුඩයිද? ඔව්. එහෙනම් පල්ලෙහාට යන්න එපා. continue කියලා තියෙන්නේ උඩට එනවා. 11. 11 බිඳුවට වඩා කුඩාද? නැහැ. 10ට වඩා විශාලද? ඔව්. break කියන එකේ තේරුම මොකද්ද? මෙතනින් පස්සේ සම්පූර්ණ ලූප් එකම නවත්තන්න. එතකොට මෙයා කියන තව ඒවා තියෙනවා. 2 තියෙනවා, 8 තියෙනවා, 1 තියෙනවා. ඒවා කිසිවක් ගණන් ගන්න නැහැ. break කියපු ගමන් එතනින් break වෙලා යනවා. එහෙනම් 11 ආපු ගමන් 10ට වඩා විශාල නිසා break වෙලා එතනින් එළියට යනවා. අවසානයේ print x කියලා තියෙන හින්දා 10 කියන එක print වෙනවා. එහෙනම් ප්‍රතිදානය 10 වෙන්න ඕනේ. ප්‍රතිදානය 10 කියන්නේ උත්තරේ 3. 3. හරිනේ? right. එතකොට ඔන්න ඒකත් හරි. දැන් පේනවද MCQ ටික පුළුවන් වේගන එනවා. MCQ ටික පුළුවන් වේගන එනවා. තාම ඔක්කොම බෑ. මොකද තව එක එක ෆන්ක්ෂන් තියෙනවා සහ තව පොඩි පොඩි යෙදීම් ටිකක් තියෙනවා අපිට කතා කරන්න. විශේෂයෙන් මේ ෆ්ලෝ chart එකක් කෙලින්ම මේ Python වලට හරවගෙන එන එක. එතකොට දැන් කරලා තියෙන දේවල් පේනවද ටික එක්සෑම් මට්ටමේ දේවල් පුළුවන් වේගන එනවා කියන එක. ඒක තේරෙනවද? හවුද නැද්ද? නැත්තම් තියෙන ටිකක් බැරි වෙගෙන යනවා වගේද? හරි? එහෙම වෙන්නේ නැහනේ. හරි? පොඩ MCQ එකපාර ඔක්කොම නෙමේ චුට්ට පුළුවන් වේගන යනවා කියන එක. තේරෙනව නේද? හවු නේද? හැමෝම. හරි? right. එහෙමයි. එතකොට ඒ විදියට පොඩ අපි පුළුවන් කරගෙන යන්. එතකොට මේක ඉවර වෙද්දී මේකේ තියෙන ඔක්කොම MCQ ටිකට අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. එසේ ටිකත් එහෙම තමයි. MCQ එසේ එක කෙසේ වෙතත් MCQ ටික අනිවාර්යෙන්ම පුළුවන් වෙනවා. මොකද MCQ හැමෝම කරන්න ඕනේ. සහ ස්ට්‍රක්චර් ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට පොඩ පුළුවන් කරගෙන තව පොඩි දේවල් ටිකක් තියෙනවා. දැන් ඇත්තටම කිව්වොත් යෙදීම් ටික ඔක්කොම ඉවරයි. තව ඊළඟට අපිට කතා කරන්න තියරි කතා කරන්න තියෙන යෙදීම් නෙමෙයි. තියරි ඉවරයි. තියරි වල තව චුට්ටයි කතා කරන්න තියෙන්නේ ෆන්ක්ෂන්. හරි? ෆන්ක්ෂන් කතා කරායින් පස්සේ තියරි හරි. හැබැයි තියරි එක දැනගත්තයි කියලා උත්තර ලියන්න පුළුවන්ද? බෑනේ. දැන් මං කිව්වේ අද if condition එක කරාට if condition එක උගන්වන්න යන්නේ විනාඩි 10යි. පැය කාලයි. යෙදීම් කරන්න පුළුවන් දවස් 2-3ක් හරි පුළුවන්. මුළු අවුරුද්දක් හරි if මේ for loop එකෙන් යෙදීම් කරන්න පුළුවන්. තේරෙනවද? while loop එකෙන් යෙදීම් කරා. ඉතින් ඔය හිතන්නකො while loop එක එච්චර තියෙනවා නම් for loop එකෙන් එච්චර තියෙනවා නම් ඔය දෙක තුනම එකතු කරලා කොච්චර යෙදීම් හදන්න පුළුවන්. අනන්තය අප්‍රමාණයිනේ. ඒතකොට කරන්න ඕනේ මේ පුළුවන් තරම් යෙදීම් කටපාඩම් කරන එක නෙමෙයි. මේක අවබෝධ කරගන්න එක. අවබෝධ කරගත්තාම මොන යෙදීම ආවත් පුළුවන් වෙනවා. හරි? හරි. ඔය විදිහට අපි පොඩ MCQ ටික පුළුවන් කරගෙන යම්. එතකොට අනිවාර්යෙන් exam එකේ MCQ set එක ගොඩ දාගන්නම පුළුවන්. MCQ set එක සහ structured එක. එසේකට ඊළඟට අපි plan එක යම්. මේක ගොඩ ගියයින් පස්සේ. හරිනේ?
මේක ගොඩ ගියොත් අන්න අපිට පුළුවන් එසේ එකක් ටාගට් කරන්න සහ සමහර විට මේ මට්ට දැන් එන මට්ටම අනුව නම් මේ අපි යන විදිහටම එසේ එකක් ගොඩ දාගන්න පුළුවන්. තේරුණාද? මොකද දැන් අර ඉස්සර වගේ නෙමෙයි MCQ එක ලේසි. මේ එසේ ප්‍රශ්නේ ලේසි. හරි? right. හරි. එහෙනම් එතකොට ওই ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. හැම පාඩමකටම නිබන්ධන ගන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් 20 අයට අපි ටියුට් පැක් යවලා තියෙනවා ගෙවල් වලට. දැනට යවපු ඒවා ඔක්කොම ගන්න පුළුවන්. 21 අයට නම් ඒක වෙනම ප්ලෑන් එකක් යන්නේ. ඒගොල්ලෝ මට මැසේජ් එකක් දාන්න. 21 අයටත් අවශ්‍ය මොන හරි පාඩම් තියෙනවා නම් මිස් වෙච්ච ඒවා තියෙනවා නම් 22 පැක් එක ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මැසේජ් එකක් දාන්න අපි ඒවා එවන්න. හරි? හරි. පරණ වීඩියෝ ටික බලන්න පුළුවන් ලින්ක් එක ඔව් මම දාන්නම් පරණ වීඩියෝ ටික. හරි. එම පෙරේලක් දාන්න අමතක කරා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මම බ්ලොග් එක එවන්නම් කිසි ගැටලුවක් නැහැ. ඒ 22 බ්ලොග් එක මම එවන්නම්. හරි. හරි එහෙනම් ඔය ටික තමයි තියෙන්නේ. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා තිබ්බොත් WhatsApp message එකක් දාන්න. අපි මම හෝ කාර්ය මණ්ඩලයේ කවුරු හරි බලලා link එක ඔයගලන්ට එවයි. හරි. right. එතකොට ඒ ටික බලාගෙන යන්න පුළුවන්. හරි. හරි එහෙනම් ඔය ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ දවසේ ඉතුරු දේවල් ටික අපි සාකච්ඡා කරගෙන යමු. හැමෝටම එහෙනම් ආයුබෝවන්.